අයිබෝවන් එතකොට දැන් 2020 ළමයින්ට තීර ළමයි ඉන්නවා රිවිෂන් ළමයි ඉන්නවා දෙගොල්ලන්ටම ඇප්ලයි පාඩම් වල ගත්තාම සම්භාවිතා සහ සංඛ්‍යානය කියන පාඩම් දෙකම කරලා තිබුණේ නැහැ. එතකොට රිවිෂන් ළමයින්ට ගත්තාම අපි ගුරුත්ව කේන්ද්‍රයේ පාඩම් කර තිබුණේ. එතකොට ඒගොල්ලන්ට සලංජලතේ පාඩම තියෙනවා සම්භාවිතාව තියෙනවා සංඛ්‍යානය තියෙනවා. තීර ළමයින්ට නම් සලංජලතේ ගානක් දෙකක් හදන්න තියෙනවා. දැන් පාඩම ඉවරයි. එතකොට ඒගොල්ලන්ට සම්භාවිත සංඛ්‍යානය තමයි තියෙන්නේ. එතකොට දැන් මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්භාවිතාව. ඉස්සෙල්ලාම කරන වීඩියෝ එක දැන් මේක ටුට්ටක් අමාරුවෙන් හරියට වැඩ කළා තමයි මම මේක හදාගත්තේ. බලමු ඉස්සරහට ඊළඟ කරලා ඊට වඩා මේ හොඳ විදිහට මේක කරන්න. එතකොට දැන් මම දැන් කලින්ම සම්භාවිතාව නෝට් එකක් ළමයින්ට අර ගෲප් එකකට දැම්මා. අර WhatsApp ගෲප් එකක් හදලා තියෙනවා. ඒකටත් දැම්මා. දැන් WhatsApp ගෲප් එකේ නැති ළමයි මට ටුට්ටක් ඔයාලා ඇඩ් කරන්න මොකක් හරි විදිහකට නම්බර් එක දාන්න 07 20යි 20යි 454 කියන නම්බරයට හරි 07 233යි 74 40 කියන නම්බරයට හරි තමන්ගේ WhatsApp group එකට ඇඩ් කරලා නැත්නම් මේ නම්බර දෙක තමන්ගේ WhatsApp තියෙන නම්බර එකට මැසේජ් එකක් දාන්න. එතකොට මම ඒකත් ඇඩ් කරන්නම්. එතකොට ඒකෙත් මම ගණන් දැන් ටිකක් දැම්මා. ගොඩක් එක නෝට් තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඊළඟට කරන වීඩියෝ එකේ නෝට් එක මම කලින් දාන ඔයාලට කියව ගන්න. දැන් මේක නෝට් එකක් මම කලින්ම දැම්ම කියව ගන්න. ඒතකොට දැන් මම පන්ති උගන්වනවා වගේම තීරිකයක පැහැදිලි කරලා අපි බලමු සිද්ධාන්ත ටික කරලා ගණන් ටික හදා ගන්න. දැන් සම්භාවිතාව පාඩම සිලබස් එකේ උගන්වන්න තියෙද්දි දැන් එහෙන් ගණන් ගත්තාම දැන් 11 ඉඳන් 18 වෙනකන් සාමාන්‍ය කෙටි ප්‍රශ්න දෙකක් ආවා. 19 වෙනි කෙටි ප්‍රශ්නය. එතකොට රචනා ප්‍රශ්න ගණන් භාගයයි. එතකොට සිලබස් එකේ උගන්වන්න තියෙන විදිය ගත්තාම මේකේ 13 වසරේදී 13 වසරේ දෙවෙනි වාරේ කොටසක් තියෙනවා තුන්වෙනි වාරේට කොටසක් තියෙනවා. මම තව කොටස් දෙකකට කල්ලා දෙන්නේ. එතකොට දැන් මම අද කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ 13 වසරේදී දෙවෙනි වාරේ ඉවර කරන්න තියෙන කොටස. පොඩි කොටසක් තියෙන්නේ. එතකොට අපි බලමු මේක තීරිත් එක්කලා ඉවර කරලා ගණන් ටිකක් හදාගන්න. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ ගාව නෝට් එක ඇති. ඒ නෝට් එකත් එක්ක යන්න පුළුවන් නම් ෆොටෝ එකක් ගහලා මේ වීඩියෝ එක බලන අතරතුර ඒකත් එක්ක යන්න. වඩාත් හොඳයි නෝට් එක ඔයාගේ අපිට ලියා ගන්න. කම්මැලි වෙන්න එපා. නැත්නම් චිත්‍රපටියක් බලනවා වගේ මේවා බලන්න එපා. එතකොට ළමයි චිත්‍රපටි බලනවා වගේ මොකද චිත්‍රපටි බලන්නේ මේක අර එක දැක්ලා ඉඳන් ඉන්න කොහොමද නේද? ඒක බලනවා වගේ මේකත් බලන්න වෙනවා සමහරවල් විදි. දන්නේ නැහැ. එහෙම කරලා බෑ. හරි. එතකොට බලමු සමාජ නෝට් එකත් එක්ක යන්න. මම මේකේ නෝට් එකේ ලියලා තියෙන තීරිකය කියන්නේ මේ මාතෘකාව පැහැදිලි කරමින් නෝට් එක ඉස්සලාම ඔයාලට තේරුම් කරලා දෙන්න. දැන් ඉස්සලාම සම්බන්ධතාව ගත්තාම මේක දීලා තියෙනවා අනුමත වශයෙන් බහිෂ්කාර ප්‍රතිඵල කියලා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් අපි කියන එකට දැන් ඉංග්‍රීසියෙන් ගමන් ඉන්නවා කීප දෙනෙක්. ඒතකොට ඒගොල්ලන්ට එක්කලා මම ඒ වැදගත් වචන අපුම කියන්න. ඔය mutually අපි exclusive කියලා කියන්නේ අනුමත වශයෙන් බහිෂ්කාර දේවල් වලට. ඒ කියන්නේ ඒ දෙන්න දැන් අනුශය බහිෂ්කාර ප්‍රතිඵලයක් කියලා කියන්නේ ඒ ප්‍රතිඵල දෙක එකම පාර සිද්ධ වෙන්න බෑ. ඒ කියන්නේ හිතන්න මේ වගේ දෙයක් අපි කාසියක් උඩ දානකොට සිරස වැටීමයි අගේ වැටීමයි කියන එක දෙකම එකපාර වෙන්න බෑනේ. අන්න ඒ වගේ සිද්ධි වලට අපි කියනවා අනුශය බහිෂ්කාර ප්‍රතිඵල කියලා. එතකොට ඒ කියන්නේ මම මේකේ තේරුම් ගන්න තියෙනවා යම් ප්‍රතිඵල දෙකක් එකවර සිදු වෙන්න බැරි නම් ඊට පස්සේ ආයෙ තියෙනවා සම්භව්‍ය ප්‍රතිඵල කියලා. ඒ කියන්නේ යම් සිද්ධි දෙකක හරි කිහිපයක හරි යම් ප්‍රතිඵල කිහිපයක හරි ඒ කියන්නේ තමන්ගේ එක එක සිද්ධි ඒ කියන්නේ එක එක ප්‍රතිඵලයක සිදුවීමේ සම්භාවිතා සමාන නම් ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපි ගමු ඉස්සර උදාහරණෙම කාසියක අපි කාසිය කුඩ දානවා. එතකොට සිරස යගේ ලැබෙන්නේ. එතකොට සිරස ලැබීමේ යගයයි අගය ලැබීමේ අගයයි මේ සිද්ධි දෙකේ ප්‍රතිඵල ලැබීමේ හැකියාව සමානයි. අපි එතකොට ඒකට කියනවා සම්භව්‍ය ප්‍රතිඵලයක් කියලා. තාලුකඩයක් වුණා ගන්නකො එකේ 6 දක්වා මාක් කරලා තියෙනවා. එතකොට මේකේ එක ලැබීමේ ප්‍රතිඵල ලැබීමේ හැකියාව දෙක ප්‍රතිඵල ලැබීමේ හැකියාව කොහොම ගිහිල්ලා 6 ප්‍රතිඵල ලැබීමේ හැකියාව සමාන නම් අපි ඒකට කියනවා ඒ ප්‍රතිඵල වලට කියනවා සම්භව්‍ය ප්‍රතිඵල කියලා. හරි. එතකොට දැන් පොඩි දේවල් දැන් කරගත්තා. එකක් බහිෂ්කාර ප්‍රතිඵලය කියන්නේ එකපාර සිද්ධි දෙක වෙන්න බෑ. සිරසයි යගේ දෙකම ලැබෙන්න බෑ එකපාර කාසියක් උඩ දැම්මම.
ඊට පස්සේ සම්භාව්‍ය ප්‍රතිඵල කියලා කියන්නේ යම් ප්‍රතිඵල දෙකක් හරි තුනක් හරි කොච්චර හරි ගානක සිදුවීමේ හැකියාවල් සමානයි. ඕනනම් ඉස්සර උදාහරණයක් ගත්ත හැකි කාසියක සිරස යගේ ලැබීමේ සම්භාව්‍යතාවල් කාසිය සම්වරණ භාග එන්නේ. ඒ කියන්නේ ඒව සම්භව්‍ය ප්‍රතිඵල. ඒතකොට මේ ධාතු කැටේ එකේ 6 දක්වා ලකුණු කරලා දීපන හරි ඉස්සලා කිව්ව එකේ එක සමබර ධාතු කැටයක් නම් ඒකේ එක ලැබීමේ හැකියාව, දෙක ලැබීමේ හැකියාව, තුන ලැබීමේ හැකියාව සියල්ලම සමානයි. ඒක සම්භව්‍ය ප්‍රතිඵල. හරි ඊට පස්සේ යනවා සසම්භාවී පරීක්ෂණ වලට අපි මේකට කියනවා රැන්ඩම් එක්ස්පෙරිමන්ට්ස් කියලා ඉංග්‍රීසියෙන්. ඒ කියලා කියන්නේ මෙන්න මේක මම විස්තර කරලා තියෙනවා. යම් පරීක්ෂණයක් කියන්නේ මේ අවශ්‍යතාව තුන පුක්ත කරන්න ඕන. ඒ කියන්නේ ඒ පරීක්ෂණය එකම තත්ත්වයට නැවත නැවත කරලා බලන්න පුළුවන් වෙන්න ඕන. ඔයාලට ඉතින් තව දවස් 4-5කින් අර කන්ඩිෂන් එක දීලා කරගන්න ඒ පරීක්ෂණය කිරීම හැකියාව තියෙන්න ඕන. ඊට පස්සේ පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල කුලකය මොනවද කියලා කලින් කියන්න පුළුවන්. කියන්නේ ප්‍රතිඵල කුලකය කියන්න පුළුවන් වෙනවා තියෙනවා. කාසියක් උඩ දැම්මම අපි දන්නවා සිරස ලැබෙන්න පුළුවන්, අගේ ලැබෙන්න පුළුවන්. ධාතු කඩයක් උඩ දැම්මම මේකේ 6 දක්වා මාක් කරලා තියෙන ඒ ප්‍රතිඵල ටික කිව්ව එක. එක හම්බෙන්න පුළුවන්, දෙක හම්බෙන්න පුළුවන්, තුන හම්බෙන්න පුළුවන්. මේ ප්‍රතිඵල කුලකය කියන්න පුළුවන් වෙනවා තියෙනවා. ඊට අමතරව හැබැයි හම්බ වෙන්නේ කවුද කියලා හරියටම කියන්න බැරි වෙලා තියෙනත් ඕන. හම්බෙන්න જાති සේරම කිව්වේ මෙයා හම්බෙන්න පුළුවන්, මෙයා හම්බෙන්න පුළුවන්, මෙයා හම්බෙන්න පුළුවන් කියලා. හැබැයි උඩ දැම්මම සිරසමයි හම්බෙන්නේ කියලා කියන්න බැරි වෙලා තියෙනත් ඕන. එතකොට සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන ඔය තුනම තෘප්ත කරන ඔය තුනටම අනුකූලව කරන්න පුළුවන් පරීක්ෂණ වලට. එතකොට දැන් මේ සසම්භාවී පරීක්ෂණ කියන්නේ මොකක්ද කියලා තීරුම් කරන්න දෙවන්නේ නැහැ කොහෙවත්. එතකොට අපි ගණන් හදන්නේ සසම්භාවී පරීක්ෂණ වලටම තමයි. එතකොට මේ වගේ මේ තීරුම් දීලා තියෙන්නේ ගානක තියෙනවා සසම්භාවී සසම්භාවී පරීක්ෂණය කියලා මොකක් හරි පරීක්ෂණයට කලින් කියන සසම්භාවී කියලා වචනේ පාවිච්චි කරලා තියෙනවා. එහෙම ආපුවම බය වෙන්න බෑ දන්නේ නැහැ. එතකොට මේ තීරුම් ගැනීම තුට්ටක් තියෙන්නයි ඕන. හරි. එතකොට ඔය ටික තමයි මූලිකම දේවල් එක්ක මම තීර නෝට් එකේ දාලා තියෙන පැහැදිලි කරන්න. හරි. ඊට පස්සේ තියෙනවා මේ සම්භාවිතවයි පෞරාණික අර්ථ දැක්වීම කියලා එකක්. ඒක කියන්නේ මෙහෙමයි. අනුන්ට වශයෙන් බහිෂ්කාර ප්‍රතිඵල n ගානකයේ පරීක්ෂණය. ඒ කියන්නේ අර කාසියක් ලැබෙන එක නම් ප්‍රතිඵල දෙකක් තිබුණා. එතකොට ධාතු කැටයක් උඩ දාපු එක නම් ප්‍රතිඵල 6ක් තිබුණා. ඒ කියන්නේ ප්‍රතිඵල n ගානක් තියෙන සම්භාව්‍ය පරීක්ෂණය. එතකොට එන්නේ ප්‍රතිඵල ගණනක් තියෙන මොකක් හරි සිද්ධියක් තියෙනවා. එන්නේ ප්‍රතිඵල ගණන කැපිටල් A කියලා සිද්ධියක් තියෙනවා. එතකොට මෙයාගේ ඒ සිද්ධියේ සම්භාවිතාව P සමානයි එන්නේ බෙදීම A. එන්නේ බෙදීම A. සිම්පල් එක. මම මේක උදාහරණයකින් මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්. එතකොට ධාතු කැටයක් උදාහරණයක් ගන්නකො. එතකොට මේකේ 1 2 3 4 5 6 මේ කියන සිද්ධි ඕන එක පුනේ. මම මේකෙන් කැපිටල් A කියලා සිද්ධියක් ගන්නවා. එතකොට ඒකේ මම කැපිටල් A කියන සිද්ධිය ගන්නම් ඉරට්ටි සංඛ්‍යාවක් ලැබීම. ඒ කියන්නේ 2 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්, 6 වෙන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ප්‍රතිඵල n ගානක් තියෙන පරීක්ෂණය. ඒ කියන්නේ මේ 6ක් තියෙන සේම ප්‍රතිඵල. ඒ ප්‍රතිඵල n ප්‍රමාණයක් තියෙන ඒකෙන් සිද්ධිය. ඒ කියන්නේ ප්‍රතිඵල n ප්‍රමාණයක් තියෙන ඒකෙන් සිද්ධිය කියලා කියන්නේ ඉරට්ටි සංඛ්‍යාවක් ලැබීම. එතකොට මේ ඉරට්ටි සංඛ්‍යා ලැබීම කියන සිද්ධියේ සම්භාවිතාව වෙන්නේ මුළු ගාන යට එනවා 6යි උඩට එනවා ප්‍රතිඵල මේකට 3ක් තියෙනවා. කොහොම සරලයි බාන්නේ. එතකොට ටූල් දේවල් ටිකක්. එතකොට ඔයාලා ගෝල් කර කාලේ ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේ දේවල් මේක ඔයාලට කලින් හම්බෙලා තියෙනවා. දැන් මම පොඩි මතක් කිරීමක් තමයි කරුවේ. එතකොට මේකට තමයි ඉස්ලාම ගානක් වල දීලා තියෙනවා. ඒක ටුක්ටක් බලා ගන්න කරගන්න වාට කියව ගන්න ඕනේ නේද? ඉස්ලාම ගාන බලන ඔක්කොම තියෙනවා. දැන් අර මම ගණන් ටිකක් දීලා ඇති. ඒකේ තියෙන හැටි ගත්තාම අංක 13 වෙනි ගාන. ටුක්ටක් මේ 13 වෙනි ගාන එක බලන්න. 13 වෙනි ගාන. ඒකේ බලන්න පෙට්ටියක නිල් බෝල දෙකයි. නිල් පාටේ දෙකයි. ආයෙ තියෙනවා මොකක්ද? රතු පාට බෝල තුනයි. රතු පාට බෝල තුනයි. සුදු පාට බෝල එකයි. කොහොමද පෙට්ටියේ නිල් බෝලයක් සම්බන්ධයි විතරගෙන ප්‍රතිස්ථාපන රහිතව හරි. දැන් මේ වචනේ ටික කරගන්න ප්‍රතිස්ථාපන රහිතව කියලා කියන්නේ කත්තු කෙනාව ආය දාන්න නැතුව තමයි ඊළඟ බෝල තෝරගන්නේ. කත්තු කෙනාව ආය දාන්න නැතුව ඊළඟ බෝල තෝරගන්න. ප්‍රතිස්ථාපන රහිතව දෙවෙනි බෝල ඉවතර ගන්න ලැබෙයි. ඒ කොටස කියනවා ඉහත පරීක්ෂණයෙන් විය හැකි ප්‍රතිඵල අඩංගු කුලකේ ලියා දක්වන්න. ඒ කියන්නේ මේකෙන් එක මේ බකට් එක තියෙන්නේ එක බෝලයක් අරගෙන ආය පාරක් බෝලයක් ගන්නවා.
එතන වෙන්න පුළුවන් සිද්ධි සේරම ටික ලියන්න කියලා කියන්නේ. සේරම සිද්ධ කුලකය. එහෙනම් සේරම ටික තියෙන ප්‍රතිඵල කුලකය මේකයි කියන්නේ. ප්‍රතිඵල කුලකය කියලා කියන්නේ මෙන්න මේක. ඒක වෙන්න පුළුවන්. දැන් ලොකු කුලකයක් වෙනවා මේක. මම ඉස්සෙල්ලා මේක මොනනම් කටුලින් පටන් ගන්නම්කෝ. ඔව් මේ වගේ තමයි. ඒතකොට ඩීල් පාට බෝල දෙකක් තියෙනවා. රතු පාට බෝල තුනයි සුදු එකයි. මම එහෙනම් මේකේ මම ගන්න මේකට B1 B2 කියලා තියෙන බෝල දෙක. මේක R1 R2 R3 මේක W1 කියලා. එක බෝලේ තියෙන්නේ. හරි. මම ඒක පළවෙනි පාර ගන්නකොට B1 බෝලයක් මගේ අතට ආවම පළවෙනි පාර ගන්නකොට B1 බෝලය අතට ආවා. දැන් දෙවෙනි පාර ගන්නකොට මොකද මට හම්බෙන්න පුළුවන්? එතකොට දෙවෙනි පාර ගන්නකොට B2 බෝලේ හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි පාර ගන්නකොට R1 හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් R2 හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් R3 හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් W1 හම්බෙන්න පුළුවන්. එතකොට ඔය තිබ්බේ එක සෙට් එකක් නේ. පළවෙනි පාර ගත්තාම මගේ අතට B1 බෝලේ ආවා. ඒක දෙවෙනි පාරත් ගන්න බෑ. ඒ දෙකම තමයි ප්‍රතිඵලය කියන්නේ. එතකොට B1 B2 B1 R1 B1 R2 B2 R3 B1 W1. දැන් පළවෙනි පාර ගන්නකොට මට අතර එන්න පුළුවන් මොකද්ද? B2 කියන බෝලේ. එහෙම වුණොත් එහෙම දෙවෙනි පාර ගන්නකොට දැන් B2 බෝලේ අතර ඇවිල්ලානේ. එහෙනම් B2 බෝලේ අතේ තියෙනවා. එතකොට ආය පාරක් ගන්නකොට මට හම්බෙන්න පුළුවන් B1 බෝලේ. එහෙම නැත්නම් R1 R2 R3 එහෙම නැත්නම් W1. එතන මේ විදිහට දිගට බැලුවා. එතන පළවෙනි පාර ගන්නකොට මට හම්බෙන්න R1 බෝලේ. එහෙනම් මම R1 හම්බුනා. දැන් මොනවද තියෙන්නේ? B1 හම්බෙන්න පුළුවන්. බලන්න. දිගටම ලියන්න යන තියෙන විතරක් වෙන්නේ. R1 R2 R1 R3 R1 W1. එහෙම නැත්නම් මට පුළුවන් ඉස්සෙල්ලාම ගන්න R2 බෝලේ හම්බෙන්න. R2 B1 R2 B2 R2 R1 W1 R. එතකොට මේ මොකක්ද තියෙන්නේ? මේ තියෙන සේරම ප්‍රතිඵල කුල. මේ ඕන එකක් වෙන්න පුළුවන්. එතකොට මේක තුළින් තමයි ඊටු විලං ගන්න හදන්නේ. එතකොට මෙයා ටික තේරුම් ගන්න. දැන් වීඩියෝ බලලා ඉන්නවා නේද? ගාන කියවිලි වල වල තනියම හදන්න දැන් මේක ලියන්න මම දැන් පළවෙනි එක ලිව්වට පස්සේ වීඩියෝ එකට හොයන්න දෙන්න එපා. හරිනේ? එතකොට ඊළඟට යනවා තනියම කලිවල බලන්න යවලි කරලා මේකත් එක්ක ගැලවෙනවා කියන්නේ. හරි ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඊට පස්සේ කියනවා බෝල් දෙකම රතු පාට වීම. ඔබ දන්නා මේක දිහා බලලා උත්තර ටික ලියන්න. බෝල් දෙකම රතු පාට වීම සිද්ධිය. දැන් බලන්න මේක ප්‍රතිඵල තීරණ කීයක් තියෙනවද? 1 2 3 4 මෙතන 5යි. මේ පැත්තට එතකොට 5ක් තියෙනවා. එතකොට සේරම ප්‍රතිඵල මේක හැටියට තියෙනවා. එතකොට මෙතන එක පේජයක් මගේ ඇරලා තියෙනවා නේ. ඒක පොඩ්ඩක් දාගන්නවා. R3 ලියලා නැහැ. තව එකක්. R3 ලියලා නැහැ. R3 දැන් මොකද දෙන්නේ? R3 B1 R3 B2 R3 R1 R3 R2 R3 W1. එහෙනම් ප්‍රතිඵල තියෙනවා 1 2 3 4 5යි 1 2 3 4 5යි 6යි. එහෙනම් තියෙනවා සේරම ප්‍රතිඵල මෙතන මේ පැත්තට 5යි මේ පැත්තට 6 කියන්නේ 30ක්. එතකොට මේක මොකක්ද වෙන්නේ කියන්නේ? බෝල දෙකම රතු පාටයි. බලන්න බෝල දෙකම රතු පාට වෙච්ච කොච්චරක් තියෙනවද? RR වෙච්ච ඒවා නේ. බලන්න. එතකොට RR වෙච්ච ඒවා ගත්තාම පාට එනවා මෙන්න මෙතනින් එන්න ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි මම මෙතනින් ගැට ගිහලා තියෙන සේරම 6ක් තියෙනවා නේ. ඒ කියන්නේ මෙතන 1යි 5න් 1යි. එතන වගේ බලාගෙන යන්න මම සායනකට ගන්න යනවා තියෙන්නේ. ඊට පස්සේ කොමලකන් දෙකේ යනවා බෝල දෙකම රතු පාට වෙනවා. බෝල දෙකම රතු පාට වලින් බෝල දෙකම රතු පාට දෙවෙනි එක අහනවා බෝල දෙකම වෙනස් පාට වලින් යුක්ත වීම. ඒ කියන්නේ එකම පාට වෙන්න බෑ වෙනස් පාට. බලන්න වෙනස් පාට මොනවද තියෙන්නේ කියලා. දැන් මට හොඳම දේ මෙහෙමයි. බෝල දෙකම රතු පාට වෙන 6ක් තියෙනවානේ. බල බෝල දෙකම නිල් පාට වෙනවා කීයක් තියෙනවද? මේකයි විතරයි. කවදාවත් සුදු බෝල දෙකක් වෙන්න බෑ මොකද තිබුණේ සුදු එක බෝලේනේ. එහෙනම් නිල් පාටම වෙන අවස්ථා දෙකක් තියෙනවා. රතු පාට වෙන ඒවා 6ක් තියෙනවා. ඒ කියන්නේ රතු පාට දෙකක් වෙන අවස්ථා 6යි නිල් පාට දෙකක් වෙන අවස්ථා 6යි. ඔය දෙකයි. එහෙනම් දෙකෙන් එකතු 8යි. එහෙනම් 30න් 8ක් අඩු වෙච්චාම 22යි. ඒ 22 මොකද වෙන්න ඕන? අවස්ථා දෙකේ වෙනස් බෝල දෙකක් තමයි ඉන්නේ. එහෙනම් මුළු ගාන 30යි. අපි මේක දෙකෙන් බෙදමු උඩයට. එතකොට 22 දෙකෙන් බෙදිච්චාම 11යි. එතකොට මෙයා
15ක් වඩපත් ඊට පස්සේ ඊළඟ කියනවා මොලකන් තුන බෝඩ් දෙකම සුදු පාට වෙනවා. බෝඩ් දෙකම සුදු පාට වෙන එක සිද්ධියක් එක ප්‍රතිඵලයක්වත් නැහැ. මොකද ඒක සුදු පාට බෝඩ් එක තියෙන එයා බිඳුව. මුළු ගාන 30යි. මේ ප්‍රතිඵලෙ සම්බන්ධය බිඳුව. සම්බන්ධතා බිඳුව. ඊට පස්සේ අනවා රතු පාට බෝලයක් ඉවතට නොගැනීම නේ. එතකොට රතු පාට බෝලයක් ඉවතට නොගැනීම කියලා කියන්නේ කිසිම අවස්ථාවක රතු පාට බෝලයක් මේ කියන්නේ දෙකෙන් එක බෝලයක රතු පාට වෙන්න බෑ. බලන්නකො. මේ පොලිමම ගන්න බෑ අයින් කරන්න. රතු පාට ඇවිල්ලා තියෙනනේ පළවෙනි පොලිම. මේ පොලිමම ගන්නත් බෑ. මේ පොලිමම ගන්නත් බෑ. මේකේ රතු පාට පොලිම තමයි පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේකෙත් මෙයාව ගන්න බෑ, මෙයාව ගන්න බෑ, මෙයාව ගන්න බෑ. මෙතන දෙකයි. ඕන් දෙන්නේ කාව. මෙතනට ගියාම මෙයාව ගන්න බෑ, මෙයාව ගන්න බෑ, මෙයාව ගන්න බෑ. හැබැයි මේ දෙන්න ගත්තා ඉතින් 2යි. එතන ඉස්සලා 2යි, එතනත් 2ක් වෙනවා 4යි. මෙයාව ගන්න බෑ රතු පාටේ පොලක් තියෙනවා. මෙතනත් තියෙනවා. මෙතනත් මෙයාව ගන්න බෑ නම් ඉතුරු වෙනවා මේ දෙන්න. හසිරම 6ක් තියෙනවා. ඒ කියන්නේ 6 බෙදීම 30යි. ඒ කියන්නේ 5න් 1යි. හරි. එතන කොහොම සරලයි. එතකොට ඔය වැඩි වලම කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඊළඟ ගාන ඒ කියන්නේ දැන් මේක තියෙන්නේ සත්‍යම අංක වලින් 14 වෙනි ගාන. 14 වෙනි ගාන මේකත් එක්ක තනියම කරගන්න. මම ඒක කරපු උත්තරේ දාලා ඇති. අර නෝට් එකේම තියෙනවා. ඒකත් එක්කලා කරගන්න. ඒතර මේකේ තේරුම් ගන්න අර ප්‍රතිඵල කුල ක්ලියර් දේවා මොකද කිරුවේ? වෙන්න ඕන යුගල් ටික ලියාගත්තා. ඊට පස්සේ ඒකත් එක්කලා බැලුවා. වැඩේ කරගන්න විදිය මේවත් තනි කර ඕලෙල් වල මතක් කිරීම. සරල ගණිතය. මේවා ඉතින් ඇඟේ තියෙන පොදු කරලා කරගන්න කියලා කරන්න ආවේ නේ. ඒතර ඔය මැස් ටික ඇඟේ තියෙන බ්ලන්ඩර් පොඩ්ඩක් තියෙනවා. දැන් අපි ඔය තරම කරා ඉස්සරහට එනවා. ඊට පස්සේ බලන්න ඊළඟට කරන ටූට්ටක්ම පැහැදිලි කරන්න 1 2 3 4 5 සංඛ්‍යා වලින් එකක් තෝරා ගන්න ලැබෙයි. ඊළඟට මේ සංඛ්‍යාව අඩංගු නොවන පරිදි ඒක ප්‍රතිස්ථාපන රහිතව නොවන පරිදි දෙවන සංඛ්‍යාව ඉතිරි සංඛ්‍යා අතරින් තෝරා ගන්න ලැබෙයි. එතකොට මේක ප්‍රතිඵල කුල කියන්නේ කියලා තියෙනවා නේද? එතකොට අර විදිහටම මේක තියෙන 1 2 3 4 5 මොලේ සිට පළවෙනි එකට 1 ඇවිල්ලා දෙවෙනි එක 2 1 3 1 4 1 5 ආයි 2 ඇවිල්ලා 2 1 2 3 2 4 2 5 මොලේ යන 3 1 3 2 3 4 3 5 එතකොට 4 1 4 2 4 3 4 5 එහෙම නැත්නම් පොඩක් කමද ගන්න යන්න එතකොට ඊට පස්සේ අවසානයේ 5න් පටන් ගන්න එක 5 1 5 2 5 3 5 4 එතකොට මේකෙන් හම්බෙනා මොකද්ද? සීගරම ප්‍රතිඵල කුලකේ මේ තියෙන්නේ. එතන මේක පාවිච්චි කරලා ඔයාලා පුළුවන් ලේසියෙන්ම ලියා ගන්න මේක මොකක්ද අහලා තියෙන්නේ. පළමු සංඛ්‍යාව විරට්ටේ වීම නේ. පළමු සංඛ්‍යාව විරට්ටේ වීම කිව්වහම මේකම ගන්න මේකෙන් පටන් ගන්න තියෙන්නේ මේ පොලිම ගත්ත හැකි 4යි මේ පොලිම ගත්ත හැකි 4යි සීරම 8ක් තියෙනවා. එහෙනම් සීරම ප්‍රතිඵල තියෙන ප්‍රමාණය බලන්න 1 2 3 4යි 1 2 3 4යි 5යි 20ක් තියෙනවා 20න් ගන්න. සිරු වල දාගන්න. දෙවෙනි එක තියෙනවා දෙවන සංඛ්‍යාව විරට්ටේ වෙන දෙවෙනි සංඛ්‍යාව විරට්ටේ වෙනවා නේ. එතන බලන්න දෙවෙනි සංඛ්‍යාව විරට්ටේ වෙන ඒවා කොච්චරද තියෙනවද කියලා. මෙතන 2යි මෙතන 1යි 3යි මෙතන 1යි 4යි මෙතන 1යි 5යි මෙතන 1යි 6යි මෙතන 1යි 7යි මෙතන 1යි 8යි එකක් 20න් 8යි. නිකන් ගණන් කරන්න දෙවෙනි සංඛ්‍යාව විරට්ටේ දෙවෙනි එක නේ පස්සේ කියනවා. ඊට පස්සේ සංඛ්‍යා දෙකම විරට්ටේ වෙනවා. එතකොට සංඛ්‍යා දෙක විරට්ටේ නේ බලන්න මේ ලියීම නැහැ. මේ පීලිත් නැහැ. මේ පීලිත් නැහැ. මෙතන තියෙනවා එකක්. එතකොට ආයි මේ පීලිත් ඉතින් අසල් මෙතන එකක් තියෙනවා නේ කලින් එකක් තියෙනවා. මෙන්න මෙතන එකයි මෙතන දෙකයි. ඒ කියන්නේ මෙතන ප්‍රෝග්‍රෑම් එකක් තුනට උත්තරේ 20න් දෙකයි. එතකොට පටි හදා ගන්න පුළුවන් බොහොම ලේසියි නේ. සංඛ්‍යා දෙකකින් ඉරට්ටි වෙන්න බෑ. යාගේ සිද්ධිය දෙකයි. හරි. දැන් අපි යමු සුට්ටක් පහු කරන දැන් මේ කියන්නේ ඕලෙල් මැස් පොඩ්ඩක් කියන්නේ දැන් දිය ගන්න එපා. ඔයාලා මෙදිත් දැන් වීඩියෝ එකක් ෆිල්ම් එකක් බලන්න අවදානම් ඉන්නවා. ඔයාලා මේවා ලියන්නේ නෝට් එක දිහා බලන් ඉන්න එපා. සමහරවල් එහෙම තමයි නේද? නෝට් දැන් මේක දිහා බලාගෙන නියමයි හොඳට තේරෙනවා. මම බලන්න ඉඳලා නැහැ. හරි. දැන් අපි යමු පොඩි පැහැදිලි කිරීම ටිකක් කරන්න.
දැන් මේ වැදගත් මේවා හරිය තේරුම් ටික වල දැනගන්න ඕනේ. ඒක තේරුම් ගත්තට තමයි ගණන් හතර කියන පුඩු පුඩු යම් යම් ගැටලු තියෙනවා. බලන්නකො ඉස්සල්ලාමම දීලා තියෙනවා නියති අවකාශය කියන දෙයක්. ඒකේ තේරුම. ඒක අපි විසින් කියනවා sample space කියලා. sample space. වචන කියන්නේ පොඩ්ඩක් අවබෝධයට ගන්න. මම මේකේ කලම මම දානකොට ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට චුට්ටක් උදව් වෙන්න. අර සිලබස් එකේ තියෙන ඉංග්‍රීසි මීඩියම් මේ වචන ටික පැහැදිලි කරපු තැනට චුට්ටක් දාන්න. ඒකත් යන පෞච්චර ගන්න sample space. එතකොට නියති අවකාශයක එක මම තේරුම් දීලා තියෙනවා යම් පරීක්ෂණයකින් ලැබෙන්න පුළුවන් සේරම ප්‍රතිඵල අඩංගු කුලකට අපි කියනවා නියති අවකාශය කියලා. දැන් අපි ඉස්සරහම ලිව්වෙත් ඒ වගේම තමයි කලින් ලිව්වේ දිගටම. ඒ කියන්නේ ධාතු කඩයක් උඩ දානවා නම් එකේ ඉඳලා 6 දක්වා මාක් කරලා තියෙන. එතකොට මේකේ නියති අවකාශය වෙන්නේ මොකද්ද? කෙලින්ම නියති අවකාශය වෙන්නේ මෙන්න මේක. අපි ඔමේගාගේ මේ අංකණය සංකේත කරනවා. ඊට පස්සේ කියනවා සිද්ධියක්. එතකොට සිද්ධියක් කියලා කියන්නේ මේ නියති අවකාශය නේ. එතකොට ඕනෑම උපකුලකයක්. ඒ කියන්නේ මේක වෙන්න පුළුවන් එක කියන එක නා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක දෙක කියන කෙනා වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක් මොකද වෙන්නේ? මේ තියෙන්නේ මේ සිද්ධිය. නියති අවකාශ උපකුලකය. මේ සිද්ධිය. ඕනනම් 3 4 5 කියන සියරම ඉඳලා ගන්න පුළුවන්. මේ සියරම නේද? සිද්ධිය කියනවා නියති අවකාශ උපකුලක. සිද්ධිය කියන්නේ. මේ උදාහරණයක් පොඩ්ඩක් එකත් එකක් මම දාලා තියෙනවා. මේක නම් මම ගන්න තියෙන 1 2 3 4 කියන මේ මවුල් sample space එක කියන්නේ නියති අවකාශයේ එක කැලපිට පොළ ටිකක් මම ඒකේ ඇත්ත ලියලා තියෙනවා. හරි. එතකොට ඊළඟට තියෙනවා සර්ව සිද්ධි කියලා දෙයක්. සර්ව සිද්ධියක් කියලා කියන්නේ තවදුරටත් සිද්ධිය උපකුල වල කඩන්න බැරි මට්ටමට ආපුවාම ඒ කියන්නේ නියති ලක්ෂ එකක් පමණ කඩන්න. මෙන්න මේක වගේ. සරල සිද්ධි. මේකට සුගම සිද්ධි කියලා කියනවා. සිංහල වගේ. සරල සුගම සිද්ධි. සරල හරිය නැත්තම් සුගම සිද්ධිය. එතකොට නියති ලක්ෂ එකයි දෙන්නේ. මෙයා අනුව වෙන්නේ. මෙයා සංයුත සිද්ධියක්. මෙයා තව කඩන්න පුළුවන්. තේරෙනවද එතකොට? මෙයා සංයුත සිද්ධියක්. මෙයා සංයුත මෙයා සරල. මම තව උදාහරණයක් මොනවා ලියන්නම් මේක දිහා බලලා සරල සිද්ධියක් දෙක කියන්නේ. ඒ කියන්නේ මෙයා මෙතනින් යන කඩන්න බෑ. සරල සිද්ධිය. ඊට පස්සේ එනවා සිද්ධි අවකාශයට. එතකොට සිද්ධි අවකාශය කියන එක මම තේරුම් කරලා තියෙනවා බලන්න නෝට් එකක් කියවලා. සිද්ධි අවකාශය දැන් එකට දැන් අර සිද්ධිය කියන එකට දැන් නියති අවකාශයේ sample space කිව්වා. එතකොට අපි සිද්ධියට ඉවෙන්ට් කියලා කියනවා. සිද්ධියට ඉවෙන්ට් කියලා කියනවා. සිද්ධිය කියන්නේ ඉවෙන්ට්. සිද්ධිය. ඉවෙන්ට් එකක් කියලා කිව්වේ මේකේ ඕනෑම සබ්සෙට් එකක්. මේ නියති අවකාශයේ ඕනෑම සබ්සෙට් එකක් සිද්ධියක්. නියති අවකාශයේ ඕනෑම බහුලකයක් සිද්ධියක්. එතකොට සර්ව සිද්ධි කියලා කිව්වේ එකනේ නියති ලක්ෂයක් පමණක් තියෙනවට. හරි. ඊට පස්සේ අපි එනවා සිද්ධි අවකාශයට. සිද්ධි අවකාශය කියන්නේ total event space කියලා අපි එක ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. total event space. event space. total event space. ඒ කියන්නේ මේ නියති අවකාශයට අදාළව ලියන්න පුළුවන් සියලුම සිද්ධි අඩංගු කුලකයට අපි කියනවා සිද්ධි අවකාශය කියලා. ඒ කියන්නේ මේකට අනුව සිද්ධි ගණනාවක් වන් ලියන්න පුළුවන්. එක ලියන්න පුළුවන්, දෙක, ආය 1 2යි, ඊට පස්සේ 1 2යි 3යි, 3 වෙනම ලියන්න පුළුවන් ඕනනම් 3 4 5 වෙනම. ඔයගේ සිද්ධි ගණනාව සේරම ලියන්න, කියන්නේ සිද්ධි ලියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අන්නේ සේරම සිද්ධි අඩංගු අපි කුලකයට කියනවා සිද්ධි අවකාශය. ඒ කියන්නේ නැත්නම් total event space කියලා කියනවා. එතකොට දැන් මේව සම්බන්ධතාවය චුටි අර්ථ දැක්වීම පැහැදිලි කිරීම ඕවා පොඩි අවබෝධයක් තිබුණාම ඇති. මොකද ඔයගේ ලකුවටව තේරුම් කියන්නේ මතක තියාගෙන නම් කියලා චෙක් කරන්න බෑ. නමුත් ගානක් හදලා තමයි තේරලා තියෙන්න ඕන මේ කියු කතා මොනවද කියලා. හරි. දැන් අපි චුට්ටක් ඉස්සරහට යමු. දැන් පොඩි වැදගත් වචන ටිකක් හම්බ වෙනවා අපිට. අනුවශයෙන් බහිෂ්කාර. අනුවශයෙන් බහිෂ්කාර. අනුවශයෙන් බහිෂ්කාරය කියලා කියන්නේ. එතකොට අපි එකට කියනවා mutually exclusive event. එතකොට මේ අනුශ බහිෂ්කාර සිද්ධි කියලා කියන්නේ යම් සිද්ධි දෙකක ඡේදනයක් නැත්තම්. උතර මත මේ විභාගය
අපි හිතමු a, b අනුශ බහිස්කාරය කියලා. ඒක තේරුම තමයි p a ඡේදන b අපි අයින් කරලා දාමු නිකන් අපි a ඡේදන b ගමු. මෙයා කියන්නේ මේ කිසිවක් නැති නේ. එතකොට කුලකයක්. මේක කිසි සිද්ධියක් නැහැ. ඒ කියන්නේ p a ඡේදන b කියන්නේ කවුද? බිඳුව. එතකොට අභිශූන්‍ය කුලකය කියන්නේ a ඡේදන b දෙන්නෙක්ගේ ඡේදනයක් ගත්තම අභිශූන්‍යයි. කිසිම කෙනෙක් නැහැ. empty set එකක්. ඒ කියන්නේ a ඡේදන b a ඡේදනය කියලා කියන්නේ අපි intersects. a intersect b a intersect b එතකොට a intersect b කියලා කියනකොට empty set එකක් නම් අපි ඒකට කියනවා දෙන්න අනුශ බහිස්කාර සිද්ධිය කියලා. කියන්නේ දෙන්නගේ ඡේදනයේ සම්භාවිතාව බිඳුවයි. ඊට පස්සේ එනවා අනුපූරක සිද්ධිය කියන එකට. අපි බලමු අනුපූරක සිද්ධිය කියන්නේ මොකක්ද කියලා. A වල අනුපූරක සිද්ධිය වෙන්නේ A dash. A කියන කෙනාගේ අනුපූරක සිද්ධිය කියන්නේ A dash. ඒ කියන්නේ A කුලකේ හැර ඉතුරු සියල්ල කියන එක. මේ තියෙනවා නියති අවකාශ බලන්න. මේ තියෙනවා A කියන සිද්ධිය A dash කියලා කියන්නේ A කියන එක්කෙනා හැර ඉතුරු සියල්ල මේකටයි සියල්ල. අපි අංකණය කරනවා මේවා පාඩ කරලා තිබුණානේ A dash. එතකොට දැන් චූටි දෙයක් A dash කියන්නේ කවුද ආයි? A බවට පත්. A dash කියලා කියන්නේ A ට හැර ඉතුරු ටික. එතකොට A dash එකේ නම ඔයි. වැදගත් දේවල් නේ. හරි. අපි මොකක්ද ඉස්සරහට යමු. ඕන අනිවාර්යයෙන් ලියන්න. තමන්ගේ පොතක් අරගෙන පිළිවෙල ලියා ගන්න. මේක විතර වටේ වගේ බලන්න එපා. හරි. ඊට පස්සේ තියෙනවා සම්භව්‍ය ප්‍රතිඵල කියලා. සම්භව්‍ය සිද්ධි. සම්භව්‍ය සිද්ධිය දැන් අපිට කලින් හම්බුණා දැන් අනුන්ගේ බහිස්කාර ප්‍රතිඵල හම්බුණා මුලින්. දැන් හම්බුනේ සිද්ධි. සම්භව්‍ය ප්‍රතිඵල හම්බුණා කලින්. දැන් හම්බෙන්නේ සම්භව්‍ය සිද්ධි. සම්භව්‍ය සිද්ධියක් කියන්නේ යම් සිද්ධි දෙකක සිදුවීමේ හැකියාව සමාන නම් අපි ඒවට කියනවා සම්භව්‍ය සිද්ධි කියලා. එතකොට ගියවුරුදු මෙපරගේ සම්භව්‍ය කියන වචනය ආවා තේරුම දැන හිටින්න නැත්නම් එහෙම ගැටුවා. හරිද කියන්නේ? තේරුම දැන හිටින්න නැත්නම් එහෙම Tamanට ඒ ගානත් එක්ක හිතෙනවා ඒකත් දත්තයක් කියලා. දත්තයක් තමයි. නමුත් ඒක තේරුම දැනෙන්න නැති හින්දා තමන්ට ගාන පොඩ්ඩක් හදාගන්න බැරි නම් නොතේරෙනවා නම් තමන් හිතනවා ඒ දේ හින්දාම හදාගන්න බෑ කියලා. සමහරකට ඒ දේ හින්දා නෙමෙයි හදාගන්න බැරිලා තියෙන වෙන තමන් ගාව තියෙන දරුණු අධිකම හරි මොකක්ද තමන්ට ඒ ගාන ගැන අවබෝධයක් අධිකම හින්දා හරි. නමුත් අර තමන්ගේ පේන්නේ මේ වචන තේරුම දන්නේ නැහැ කියලානේ. අන්න ඒකින්ද ඒ වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. ඊට සම්භව්‍ය සිද්ධියක් කියලා කියන්නේ යම් සිද්ධි දෙකක සිදුවීමේ හැකියාව සමාන නම් අපි කියනවා සම්භව්‍ය කියලා. එහෙනම් A හා B සම්භව්‍ය නම් මොකද වෙන්නේ? A, B කියන සම්භව්‍ය සිද්ධි නම් PA සමානයි PB. හරි. ඊට පස්සේ වැදගත් දෙයක් වෙනවා නිර්වශේෂ. කියන්නේ exhaustive event. exhaustive event. නිර්වශේෂ. ඒතර මේ වැදගත්. බහිස්කාර කියන එක වැදගත්, සම්භව්‍ය කියන එක වැදගත්, නිර්වශේෂ වැදගත්. exhaustive. ඒ කියන්නේ A, B කියන්නේ නිර්වශේෂ නම් A, B කියන්නේ නිර්වශේෂ සිද්ධි කියලා කියනවා. ඒ කියන්නේ A මේලේ B කියන කෙනා ඔමේගාට සමාන වෙනවා. ඒක නිර්වශේෂ කියන වචනේ බලනකොට ශේෂයක් නැහැ අවශේෂ. ඒ කියන්නේ දෙන්නගේ මේලේ ගත්තම මොකද වෙන්නේ? සම්පූර්ණ ඔමේගාට සමාන වෙනවා. A, B, C නිර්වශේෂ නම් මොකද වෙන්නේ? A, B, C නිර්වශේෂ නම් A මේලේ B මේලේ C කියන්නේ කවුද? මේ කියන්නේ ඔමේගා සිරමු නිර්විශේෂයි. ඒක අවශේෂයක් නැහැ. ඒතර බහිස්කාර සිද්ධිය හම්බුණා, සම්භව්‍ය සිද්ධිය හම්බුණා, නිර්වශේෂ හම්බුණා. يعني exhaustive events අපිට හම්බුණා. ඒතර ඒ වගේ තේරුම් ගන්න ඕන. දැන් මේ නෝට් එකත් එක්ක යන්න බලන්න. හරි. ඊට පස්සේ තව පොඩි වැදගත් දෙයකට එනවා. ස්වයං සිද්ධි. ස්වයං සිද්ධි. ඒ කියන්නේ independent event. independent. එතකොට independent events කියලා කියන්නේ ස්වයං සිද්ධි කියලා කියන්නේ මෙන්න මේ වගේ වට. A ඡේදන B කියන්නේ A, B ස්වයං සිද්ධි නම් P A ඡේදන B කියලා කියන්නේ PA වතාවක් PB. ආයි A, B ස්වයං නම් අපිට එකපාර ලියන්න පුළුවන් මෙහෙම.
එතකොට යම් කිසි ගානක දෙන්නේ ස්වායත්තයි කියලා පෙන්වන්න තියෙනවා නම් ඒ කරන්න දෙන්නේ මොකද්ද? ඒ දෙන්නගේ ඡේදනයේ කාට සමානයි කියලා පෙන්වන්න ගන්න එකද? දෙන්නගේ සම්භාවිතාවල වෙනවන ගත්තාම මොන දෙයට සමානයි කියලා පෙන්න ගත්තාම අපිට පුළුවන් ඒක කියන්න ස්වායත්තයි. එතකොට ඒ වගේම තමයි ඒකම බීකම C සිද්ධි තුනම ස්වායත්තයි කියලා කියනවා නම් එකිනෙකේ. මේ සිද්ධි තුනම එකිනෙකෙන් ස්වායත්ත කරනවා අපිට කෙලින්ම ලියන්න පුළුවන් මෙන්න මේ දේවල් සේරම ටික. A ඡේදන B ඡේදන C සමානයි PA වතාව PB වතාව PC පදාර්ථය. ඊට පස්සේ ආයි P A ඡේදන B සමානයි PA වතාව PB. P A ඡේදන C සමානයි PA වතාව PC. ආයි P B ඡේදන C සමානයි PB වතාව PC. තේරුණාද? එතකොට දෙන්නෙක් ස්වායත්තයි කියලා කිව්වොත් එහෙම ගුණ තේරුම ලියන්න පුළුවන්. තුන් දෙනෙක් A, B, C තුන් දෙනාම ස්වායත්ත කරන. මේ කියන්නේ මේ සියල්ලම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙයා ලියා ගන්න පුළුවන්, මෙයාව ලියා ගන්න පුළුවන්, මෙයාවත් ලියා ගන්න පුළුවන්, මෙයාව ලියා ගන්න පුළුවන්. එතකොට අනිත් පැත්තට මෙහෙම දෙයක් එනවා. බැලගත්තේම දැන් A, B ස්වායත්තයි කියලා පෙන්වන්න නම් මොකද කරන්න ඕන? දෙන්නගේ ඡේදනයේ මුද්‍රිත සමානයි කියලා නැත්නම් හරි. එතකොට යම් කිසි ගානක කියනවා මේ තුන් දෙනාම ස්වයත්තයි කියලා පෙන්වන්න කියලා. එහෙනම් මොකද වෙන්නේ? ඔයාලට මේ සේරම ටික පෙන්වන්නත් වෙනවා. හරි. ඒතර ස්වයත්ත සිද්ධියකට මම උදාහරණයක් කිව්වොත් එහෙම මේ වගේ එකක්. හිතන්නකෝ දැන් ඔයාලගේ දෙන්න ඉන්නවා නංගි වන්ද දසර වලිගේ නේද? එතකොට දැන් නංගි කාසියක් උඩ දානවා. ඔයා දානවා ධාතු කැටයක්. එතකොට ධාතු කැටයකින් කාසිය උඩ දැම්මහම ඒකේ අගය ලැබීමයි ධාතු කැටය උඩ දැම්මහම එක ලැබීමයි දෙන්නගේ මොකද සම්බන්ධයක් තියෙනවද? නෑ දෙන ස්වයං සිද්ධි දෙකක්. මොකද මෙයාගේ උඩ දැම්ම ඉස ලැබුණා කියලා ධාතු කැටය කරනවා. ඉස ලැබුවා දුන්නා මම එහෙනම් හොඳ වැඩක් කරනවා කියලා එයා කියනවාද මම මේ දත්ත ටික මේ උඩට මේ දත්ත ටික විතරයි කියන්නේ ප්‍රතිඵලයක් හැටියට දෙන්නේ කියලා ආවත ඉදිරිපත් කරන්නේ. මෙයා උඩ දැම්මම කාසිය උඩ දැම්මම අගය ලැබුණා. ඒතර ධාතු කැටය කියන්නේ එයාට අගය ලැබුණා නම් මම දෙන්නේ මම එක කියන ප්‍රතිඵලය දෙක කියන ප්‍රතිඵලය දෙන්නේ කියලා අඩුවක් කරන්නේ. එතකොට මෙයා කාසිය උඩ දැමීමයි ධාතු කැටය උඩ දැමීමයි කියන්නේ ස්වයං සිද්ධි දෙකක්. හරිද කියන්නේ? මොකද මෙයාගෙන් මේ පරීක්ෂණයට බාධාවක් නැහැ. ස්වයං ඉන්ඩිපෙන්ඩන්ට් ඩිවයිස්. හරි. එතකොට දැන් මේක අපි වැදගත් වටනටයක් හමුනා. මේවා ගොඩක් වැදගත්. බහිෂ්කාර, අනවශ්‍ය බහිෂ්කාර, ඡේදනයක් නැහැ, අභිශුන්‍යයි. සම්භව්‍ය ප්‍රතිඵල. අත සම්භව්‍ය සිද්ධි. ඒ කියන්නේ ඒ සිද්ධිවල සිදුවීමේ හැකියාවල් සමානයි. එතන probability එක equal. ඊට පස්සේ 3 අපිට හමුණා නිර්වශේෂ exhaustive event. ඒ කියන්නේ ඒ කට්ටියගේ මේලේ ගත්තාම මේලේ. එතකොට ඒ කියන්නේ union එක ඉංග්‍රීසි වලින් ළමයි කියන්නේ union. එතකොට union එක ගත්තාම එතකොට එයාලගේ union එක ගත්තාම ඒක equal වෙනවා හේදී අවකාශයට ඔමේගාට. එතකොට ඊට පස්සේ අපිට හම්බුණා ඉන්ඩිපෙන්ඩන්ට් ඉවෙන්ට්ස්. එතකොට එයාලගේ ඉන්ඩිපෙන්ඩන්ට් නම් එයාලගේ ඉන්ටර්සෙක්ෂන් එක. මේ ඉන්ඩිපෙන්ඩන්ට් ඉවෙන්ට්ස් දෙකේ ඉන්ටර්සෙක්ෂන් එක ඉක්වල් වෙනවා. එයාලගේ එක එක සිද්ධියේ සම්භාවිතාවල ගුණිතයට. එතකොට බලන්න මේ වචන දෙකක් පොඩ්ඩක් පිළිලමයි බලන්න මතක ඇති ඒවන ඉන්ටර්සෙක්ෂන් මේක යූනියන් නේ. එතකොට අපි සිංහලෙන් කියනවා ඡේදනයයි මේක මේලේ. ඊට පස්සේ අපි තටුට්ටක් කොහොම ඉස්සරහට ඉස්සරහට යනවා. දැන් අපිට හම් වෙනවා ප්‍රත්‍යක්ෂ axioms. axioms කියලා කියන්නේ ගණිතයේ බේසික් එකේ තියෙන ඒවා අපිට ඒවා සාධනය කරන්න බෑ. අපි උපකල්පනය කරනවා ඒවා හරිය කියලා. ඒතකොට ගොඩක් මැස් වල බේසික් එක බොටම් එක හැදලා තියෙන උපකල්පන මත ඒ කියන්නේ මුල්ම තියෙන ඒවා අපි උපකල්පනය කරනවා ඒවා හරිය කියලා. ඊට පස්සේ මේ මත තමයි මැස් කියන මේක ගොඩ නැගලා තියෙන්නේ. ඒතකොට ඒ වැරදි කියලා ඔක්කොම තියෙන ඒවා ඒතකොට සම්පූර්ණ ටිකම රිවර්ස් වෙනවා. ඒක කරන්න යන්න එපා. මේ කාලේම කරන්න ඉන්න තිබා ගෙදර ඉන්න නේද? මේ කාලේ මේ ටුට්ටක් බලලා උඩ දාගන්න ඊට පස්සේ දවසක යා උත්සාහ කරලා බලන්න. හරි. දැන් ඒක සම්භාවිතාවක් ප්‍රත්‍යක්ෂ තියෙනවා. axioms තියෙනවා. තුනක් තියෙනවා. ඒතකොට ඉස්සෙල්ලාම තමයි ධනවීමේ ප්‍රත්‍යක්ෂය. කොහොම සරලව වල දන්නවා කිසිම වෙලාවක සම්භාවිතාවක් ඍණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්භාවිතාවක විශාලව සමානයි බිඳුව. හරිද? සම්භාවිත විශාලව සමානයි බිඳුවයි. ධනවීමේ ප්‍රත්‍යක්ෂය. දෙවෙනි එක නා ස්ථිර භාවයේ පිළිබඳ ප්‍රත්‍යක්ෂය. ඒ කියන්නේ නියති අවකාශය. නියති අවකාශය.
සම්භාවිතාව 1යි. ඊට පස්සේ 3. එතන මම මතක සාමාන්‍යයෙන් පොළොවේ මතක තියාගන්න සාමාන්‍ය ප්‍රමාණයකට මොකද ප්‍රත්‍යක්ෂ තුන නම් කරන එක එහෙම අහන්නේ නැහැ ඉතින් ගන්න. නමුත් මේ ඕන සම්භාවිතාවක් ගන්න නේද අවකාශ සම්භාවිතාව 1යි 3 මේක හොඳ බලන්න නේද? A1 A2 A3 කියලා තියෙනවා සිද්ධි AN ප්‍රමාණයක්. මේ AN ප්‍රමාණයම සිද්ධි එකිනෙකින් අනුවශයෙන් බහිෂ්කාරයි. ඒ කියන්නේ කිසිම සිද්ධි දෙකක මොකද ඡේදනයක් නැහැ. සිද්ධි A1 A2 A3 ඔහම ඒ ප්‍රමාණයක් තියෙනවා. මේ සිද්ධි සේරම ටික අනුවශයෙන් බහිෂ්කාර සිද්ධි. නම් අපිට ලියන්න පුළුවන් මේ සිද්ධි වල යූනියන් එක. ඒ කියන්නේ මේලය සමානයි කියලා PA1 දන්න PA2 දන්න PA හැටියට තේරුම් ගන්න. බලන්න මේ විසිද්ධි කරනවා යූනියන් එකම කරන්න එපා දැන් බලන්න. නේද? එතකොට A1 A2 A3 කොහොම AN කියලා කියන්නේ අනුශ බහිෂ්කාර සිද්ධි නම්. ඒ කියන්නේ කිසිම කෙනෙක් මොකද ඡේදනයක් නැහැ. එහෙම සිද්ධි ටිකක්. ඒ කියන්නේ මම සාධාරණවට මෙන්න මේ කිසිම කෙනෙක්ගේ ඡේදනයක් නැහැ කියන්නේ මට සාධාරණ මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මේ බලන්න. AI ඡේදන AI intersection AJ equal නැත්නම් සමාන වෙනවා අභිශුන්‍ය සිද්ධිය. ඒ කියන්නේ මොකද වෙන්නේ? I සමාන J කියලා කියන්නේ මේ දැනට එකම සිද්ධි දෙකක් ගන්න බෑ කියලා. ඒ කියන්නේ I ට එක දැම්මොත් එහෙම J ට වෙන එකක්. එක දාන්න බෑ. I ට 3 දැම්මොත් එහෙම J ට 3 දාන්න බෑ. එක හරි දෙක හරි මේ මොකක් හරි හතර නැත්තම් දාන්න පුළුවන්. 3 දාන්න බෑ. I වල 3 දාලා තියෙනවා. ඒ කියන්නේ කිසිම සිද්ධි දෙකක ඡේදනයක් නැහැ කියන එක කියවෙන්නේ නෙමෙයි. නම් ඒ කියන්නේ අනුශ බහිෂ්කාර නම් ඒ කට්ටියගේ මේල ගත්තාම ඒක සමාන මොකේද? අනිත් කෙනාගේ එකතුව. මේක එකපාර පාවිච්චි කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂය. එතකොට ධනයේ ප්‍රත්‍යක්ෂය, ස්ථිර භාගන ප්‍රත්‍යක්ෂය මෙතන තියෙනවා ඓක්‍ය පිළිබඳ ප්‍රත්‍යක්ෂය. එතන මේ වැදගත් වෙන අපිට තීරකේ ටිකක් තියෙනවා සාධනය කරන්න යන්න. හරි. දැන් මොනවද ඊළඟ නෝට් එකේ එතන තියෙනවා ඒකේ න්‍යාය ටිකක් නේ. න්‍යාය බලන්නකො. ඒ කියන්නේ කුලක සපුරාලන න්‍යාය නේ. එතකොට ඒකෙදි ඔයාලට තියෙනවා ඉස්සෙල්ලාම දීලා තියෙනවා මේලය හා ඡේදනයේ න්‍යායදේශ න්‍යාය සපුරාලයි. න්‍යායදේශය කියන්නේ මොකද්ද? මාරුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට A ඡේදන A intersection B equal වෙනවා B intersection නැත්නම් B ඡේදන A වලට. එහෙම නැත්නම් A union B A මේලේ B මේක සමාන වෙනවා B union A වලට. මේ තමයි න්‍යායදේශය කියන්නේ දෙන්න මාරුණා කියලා ගැටලුවක් වෙන්නේ. න්‍යායදේශය. දෙවෙනි එක වෙනවා සංඝට්ටන න්‍යාය. A ඡේදන B ඡේදන A මේක ලියන්න පුළුවන් A ඡේදන B ඡේදන C එහෙම නැත්නම් A ඡේදන B ඡේදන C වෙනත් වෙන සංඝට්ටන න්‍යාය. මේක මේලෙටත් එනවා. බලන්න A මේලේ B මේලේ C සමානයි A මේලේ B මේලේ සමානයි A මේලේ B මේලේ C. ඒතර බොහොම සරලයි නේ. එතකොට න්‍යායදේශ සහ සංඝට්ටන කියන න්‍යායන් දෙක බොහොම සරලයි. මේක ඡේදනයේට මේක මේලයට. දැන් වැදගත් දෙයක් අපිට හම්බ වෙනවා. බලන්න මෝගන් න්‍යාය. ඊළඟ මෝගන් ලයින් වල ක්‍රිකට් ගහන මෝගන් කෙනෙක් ඉන්නවා නේද? වරි මේ මෝගන් දැනගෙන ඉන්න ඕන. මේ මෝගන් ළඟින් දැනන මේ මෝගන් කෙනෙකුට කියාගන්න බලන්න. A මේලේ B sorry A dash A අනුපූරක යූනියන් නැත්නම් මේලේ B උම තියෙනවා. A මේලේ B dash. මෝගන් න්‍යාය කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. බලන්නකෝ. ඒකෙන් කියන්නේ මේ දෙන්නගෙම ඩෑෂ් එකක් ගන්නවා එළියට. දෙන්නගෙම ඩෑෂ් එකක් ගන්නවා එළියට. ඕම් ගත්ත ඩෑෂ් එක එළියට දාගන්න. අනුපූර්ව එකත් එළියට. එතකොට A ගාව තිබේ ඩෑෂ් එක මොකදනේ ආව එළියට A ඉතුරුනා. B ගාව තිබේ ඩෑෂ් එක එළියට ආව B ඉතුරුනා. මෙයාගේ තියෙන ලකුණ මාරු වෙනවා
මේක මේරේ නම් ඡේදනය. තේරුණා? වැරලා ගත්තම මේක දිහා මේ බලන්න. A ඡේද B dash. අපි ගන්නවා dash එක එළියට. A වලින් A dash වලින් A ඉතුරු වෙනවා. මේකේ ලකුණ මාරු වෙනවා මේරේ. එතකොට B dash වලින් B ඉතුරු වෙනවා. ඊට පස්සේ මෙහෙම බලන්න. A dash මේරේ B තියෙනවා. මේක මම dash එක ගන්න එළියට. දැන් A වලින් නම් dash එක ගත්තම A ඉතුරු වෙනවා. හරිනේ. ලකුණත් මාරු වුණා. දැන් B මොකද වෙන්නේ? B කියන්නේ මෙහෙම කෙනෙක්නේ. B සමානයි B dash වල dash. එතන එළියට උඩම තියෙන dash එක ගත්තාම මෙතන එළියට ඉතුරු වෙනවා මෙන්න මෙයා. එතන ඔය ඕනෙත් කෙනෙක් වල ලියන්න පුළුවන් වෙනවා තියෙනත් ඕන. එතන මම මේකෙත් දෙක තුනක් ලියලා තියෙනවා. මේකේ මම 1 2 මේ විදිහට තියෙනවා. තුනට වැඩි කෙනෙක් තියෙන එක බලා ගන්න. තව එක්කෙනෙක් තුනට දෙන්න මම මෙතන යන්නේ කියලා බලන්න තුනට. A dash sorry දෙකට තියෙනවා. ඒකේ තියෙනවා A මේලේ B dash. දෙවෙනි දෙකට මම මෙතන කරන්නේ. මේකෙත් මොකද වෙන්නේ? A කියන්නේ අර වගේ. A dash වල dash. එහෙනම් උඩම dash එක ගත්තාම මෙතන A dash ඉතුරු වෙනවා. මේ ලකුණ මාරු වෙන්න ඕන. මේක මේලේ නම් යූනියන් එක නම් ඉන්ටර්සෙක්ෂන්. මේ ඉන්ටර්සෙක්ෂන් එක නම් යූනියන් එකට මාරු වෙනවා. එහෙනම් මෙතන මේලේ තියෙන එකක් මාරු නම් ඡේදයකට මෙන්න B වෙනවා. මෙතක වැදගත් ප්‍රමේය මේක මෝගන් න්‍යායනේ. මෝගන් න්‍යාය. ඩෑෂ් එකක් එළියට ගෙනින් කියවන න්‍යාය. අනුපූර්ණයෙන් වෙත ගැනීම කියවන න්‍යාය. ඊළඟට එන්න විකටන න්‍යාය. එකත් වැදගත් බලන්න. මේක කියන්නේ වරහණක් ඉවත් කරන න්‍යාය. විකටන න්‍යාය. බලන්නකෝ. A ඡේදන B මේලේ C බලන්න විකටන න්‍යාය වෙන විදිහට. විකටන න්‍යායදී වෙන්නේ මේ වරහණේ මේක ගුණ කරන තියෙන්නේ. ඒතර වෙන්නේ මෙහෙමයි. A ඡේදන C එක ළඟට එනවා කියනවා. So A මේලේ C, A මේලේ C. ඒත් එක්කලා මෙයා ළඟට එහෙමම එනවා. ඊට පස්සේ මේ මැදක ඉන්න කෙනාව මොකද වෙන්නේ? මෙයා මෙතෙන්ට එහෙමම එනවා. ඊට පස්සේ B මේලේ C. දැන් වල තේරෙන්න ඕන වැඩි වුණ හැටි. මේත් එක්ක මේවා හරහා උඩ ගන්න තිබ්බේ ඒත් එක්කලා මේ කුට්ටියම ආව ළඟට. මේක නම් මැදට ආව ආයේ B මේලේ C උනා. ප්‍රදේශන. බාර ලියන් ගෙනාගෙන ඉන්න බලන්න. ඔයාලා චූටි වෙලා කරන ලියා ගන්න බලන්න. මේ වරණ ඉවත් කරන්න තියෙන බාර ලියන්න. මම විතර ලියන්න. පොඩි ලාව කරන්න. එතකොට මොකද වෙන්නේ? මේ කැලේ මෙවර උණ ගන්න තියෙන්නේ. එතකොට මේ A මේලය A ඡේදන B එතන A ඡේදන තියෙන A ඡේදන ඕම් B ත් එක්ක සෙට් කරනවා. A ඡේදන B. මේ මැද්ද කෙනා මෙතනට ආවා ආයෙ පාරක් මෙයත් එක්ක මෙයා ලියන්නේ. A ඡේදන C. මේ කැලලත් එක්ක මෙයා ලිව්වා ආයෙ මේ කැලලත් එක්ක මෙයා ලිව්වා. මේ මැද්ද කෙනා මෙතනට ආවා. මේ කැලලත් එක්ක A වලිව්වා. ආයේ මේ මුළු කැලේ මෙයත් එක්කලා මේ කැලේ කියන්නේ. එයත් එක්කලා මෙයා. මේ මැද දෙකලා එන්න තුරු. බැලුවේ එතකොට. ඔක වැදගත් විකටන න්‍යාය. හරි. එතකොට මේ සරලව මතක තියාගන්න හැදෙනවා නේද? වරහණක් ඉවත් කිරීම පිළිබඳ න්‍යාය. වරහණක් ඉවත් කරන්නේ කොහොමද? ඩෑෂ් එක එළියට ගන්න කොහොමද එච්චරයි. මොකද සරල දේවල් ටිකක් තියෙනවා. හරි. එතකොට අපිට පුළුවන් ওই දේවල් ටික විතර කරගන්න. හරි ඊට පස්සේ එන්න බලන්න මූලික ප්‍රමේය මම මේක දීලා තියෙනවා 6ක්. 6න් මුල් පහේ සාධනය වරක් බලාගෙන තියාගන්න ඕන. 6 වෙනි කෙනාගේ සාධනය මම කරලා පෙන්නන්නම්. ඒකට ඒක සාධනය නම් අහන්න නැති වෙයි. අහන්න පුළුවන්. මේක උමර්ගේ 6 වෙනි කෙනා මතක තියාගන්නත් ඕන. හරි. අපි බලමු මම දැන් ප්‍රමේය ටික තියෙනවානේ. ප්‍රමේය 6ක් තියෙනවා. මේ 6 ඔයාලගාව දැන් තීරණ නෝට් එක ඇති. මම එකින් එක සාධනය කිරීම කරගෙන යනවා. හරි. එතකොට ඒ සාධනය කරන්න වැදගත් වෙන දේවල් ටික තමයි අර මූලික ප්‍රත්‍යක්ෂ තුනේ. මේ ධනවීම ප්‍රත්‍යක්ෂය, ආයික පිළිබඳ ප්‍රත්‍යක්ෂය සහ ස්ථිර බව පිළිබඳ ප්‍රත්‍යක්ෂය. ඔය තුනෙන් තමයි මේක අපි ඉස්සරහට ගොඩනගාගෙන යන්නේ. හරි. ඉස්සලා මොකක්ද මම දීලා ඉස්සලාම ප්‍රමේය දීලා තියෙනවා. මේ මතක තියාගන්න. P අභිශූන්‍ය කුලකේ. නේ. empty set එක. empty set. කියන්නේ කවුරුවත් නැති set එක.
සම්භාවිතාව පින්කෝඩ්. බලමු සාධනයේ එහෙම කරන්නේ. බලන්න. දැන් මතක තියාගන්න අපි මේකෙදි පාවිච්චි කරන්නේ අර ප්‍රත්‍යක්ෂ axiom තුන තමයි පාවිච්චි කරන්නේ. ඒක පළවෙනි axiom එක නෙමෙයි 2යි 3යි තමයි ගොඩක් ප්‍රමේය වලට භාවිතා වෙන්නේ. බලන්න මේක මොකද වෙන්නේ කියලා. දැන් මම මේක සලකනවා මෙන්න මේ කුලක දෙකක්. මෙන්න මෙයයි හා මෙන්න මේ. නේ? අභිශූන්‍ය කුලකේ සර්වත්ව කුලකේ සලකනවා. එතකොට බලන්න කිසිවක් නැති කෙනාගේ අභිශූන්‍ය කුලකේ ඡේදනය මොකද වෙන්නේ? අභිශූන්‍ය කවුරුත් නැහැ. මේ කියන්නේ කිසිවක් නැති කෙනාගේ සේරම දින කරගෙන ඡේදනය කියන්නේ කිසිවක් නැති කෙනා. එතකොට එහෙම වෙච්චාම අපිට ලියන්න පුළුවන් මෙන්න මේ දෙන්න අනුන් වශයෙන් බහිස්කාර සිද්ධ දෙකක්. ඒ කියන්නේ දෙන්නගේ ඡේදනයක් නැති නිසා. දැන් බලන්න මේ දෙන්නගේ මේකේ. දැන් දෙන්න මේ දෙන්න මේකේ මොකද්ද වෙන්නේ? කිසිවක් නැති කෙනයි ඔමේගායි කියලා කියන්නේ සම්පූර්ණම ඔමේගා. එහෙනම් අපි දන්නවා මේ අනුශ බහිස්කාර සිද්ධ දෙක මේලේ මේව තියෙනකොට අද පැත්තම සම්භාවිතාව ගන්නවා. දැන් මේක තියෙනකොට මම අපි ප්‍රත්‍යක්ෂ තුනයි ඉගෙන ගත්තා මේ සිද්ධි වල ඡේදනයේ අභිශූන්‍ය නම් අපිට මොන ලියන්න පුළුවන් මෙයාව මට මෙයා ලියාගත්ත හැකි මෙයාලගේ වෙන වෙනම එකතුවක් හැටියට බලන්න එතකොට අපි දන්නවා මෙයා අපිට ඕන කරන කෙනාව මෙයාගෙන් එකයි කියලා ඉගෙන ගත්තා මෙයාත් එකයි එහාට ගියාම බිඳුවයි ඒ කියන්නේ මේ සමානයි බිඳුවකින් එතකොට ඒකේ විදිහට යනවා. හරි. දැන් දෙවෙනි එකට ආවම දෙවෙනි ප්‍රමේය මොකක්ද තියෙන්නේ? PA සමානයි එකරණ PA dash කියලා. තමයි මේක මෙහෙම ලියන්න පුළුවන් PA dash කියන්නේ කොහොමද? PA dash සමානයි එකරණ PA කියන එක ලියා ගන්න පුළුවන්. මේක පුරුදු වෙලා තියෙනවා. සාමාන්‍ය ප්‍රමේය තියෙන්නේ මේක මෙයාව මෙහාට දාලා මෙයාව එහා පැත්තට දාලා එකවර මේක ලියා ගන්න පුළුවන්. හරි. දැන් මොකද මෙයාගේ සාධනයට අපි ඇවිල්ලා. මේක සාධනය. දෙවෙනි කෙනාගේ සාධනය. අපි හැමතිස්සෙම ගන්නේ අර බහිස්කාර කුලක දෙකක් තෝරගෙන තමයි මේක අපි තීරකේ සාධනය අරගෙන යන්නේ. ඉස්සල්ලා එකේ අපි තෝරගත්ත කවුද? අභිශූන්‍ය සිද්ධියයි නේ. මෙයාගේ මේ නීති අවකාශය ගත්තේ. මේකෙදි ගන්නේ A සහ A dash කියන දෙන්නා ගන්න. මේ ගානේ තියෙන දෙන්නමයි ගන්න. ගානේ තියෙන දෙන්නමයි ගන්න. PA සහ PA dash කුලක දෙක තියෙනවා. හරි බලන්න. A ඡේදන A dash කියන්නේ කවුද? මේකේ A කියන්නේ මේ කුලකේ නම් A dash කියන්නේ මේ වටේ තියෙන ටිකනේ. එතකොට මේ දෙන්නගේ ඡේදනයක් හිටින්නේ නැහැ. දෙන්නගේ ඡේදනය අභිශූන්‍යයි. එහෙනම් මොකද වෙන්නේ? බලන්න පරිලක්ෂ වෙන්නේ. A dash මොකද වෙන්නේ? අනුවශයෙන් බහිස්කාර මේකතර වාක්‍යය ලියන්න මේ මසාලෙක දැන් මේ ලියලා තියෙනවා. ඒ නිසා A dash අනුවශයෙන් බහිස්කාර වේ. දැන් අපි බලමු දැන් මේකේ A හා A dash. A වල A dash කියන එකේ මේලේ ගත්තම මොකද වෙන්නේ? අපිට සම්පූර්ණම ඔමේගාව හම්බෙනවා. මේ උපෙන් වලට යොමු කරන්නේ ඔමේගා 0 හම්බෙනවා. එහෙනම් අපි දන්නවා දැන් බහිස්කාර දෙන්නෙක්ගේ මේලය තියෙනවා නම් සම්භාවිතාව ගත්තහම මට මේකට පුළුවන් කොහොමද? මේ දෙක එකතුවක් හැටියට ඒ කියන්නේ PA ධන PA dash කියන. මොකද මෙයාලා බහිස්කාර හින්දා ඒකයි A dash එක බහිස්කාර හින්දා PA මේලේ PA union PA මේලේ A dash නැත්නම් PA union A dash මට ලියන්න පුළුවන් PA ධන PA dash කියලා. හේතුව මේලේ දෙන බහිස්කාර හින්දා මට මේලේ එකතු කරලා ලියන්න පුළුවන් වෙලා තියෙනවා. මෙයා කියන්නේ එකයි. එහෙනම් PA මෙයා කියන්නේ එකයි මෙයාට ලියන්න ඉතරෙන PA dash. දැන් සීර්ඝ සාධනයක් අපිට තියන්නේ මේ අරන් තියෙන පොළක දෙකම ඒකයි dash එකයි. මේ තියෙන දෙන්න. හරි අල්ලේ ඉක්ම ගත්තේ මෙන්න මේ දෙන්න. අභිශූන්‍ය කුලකේ නියති අවකාශය නේ. දෙවෙනික ওই දෙක තමයි සාධනය කරන්නේ. හරි දැන් එන්න තුනට. තුන්වෙනි කරට අපි ගමන් කරනකොට බලන්න තුන තියෙන්නේ හරි අපූර්ව කෙනෙක්. වැදගත් ප්‍රමේයක්. තුන්වෙනි ප්‍රමේය අතිශයින් වැදගත් ප්‍රමේයක් බලන්න. හරියට තේරුම් ගන්න ප්‍රමේය. ඉතින් ප්‍රබල වැදගත් ප්‍රමේයක් සමහර තැන්වල ඉතා සියුම්ම පරීක්ෂා කරලා තියෙන අවලගේ ප්‍රමේය භාවිතා කිරීම තියනවාද ප්‍රමේය යොදා ගැනීම කරන ප්‍රමේය සාධනය කිරීම තියනවාද කියන එක. හරි බලන්න PA කියන කෙනා මට අලුතෙන් මෙහෙම ලියන්න පුළුවන්. ඔයාලට පුළුවන් කැමති වෙනම කුලකයක් ගන්න.
මම මේ අවස්ථාව ගන්න වෙනත් කුලකයක් කියලා B1. එහෙනම් PA සමානයි බලන්න. මම ගන්නවා වෙනත් කුලකයක් මේකට අදාළව කැමති කුලකයක් ගත්තා. මම ගන්නවා B1. මට PA ලියන්න පුළුවන් PA ඡේදන B. අල්පෙන් ගත්තු B කුලක බලන්න. PA ඡේදන B dash. මොකදුනේ? මෙතන A තියෙනකොට මේ තැන් දෙකේම A අලුතෙන් ගන්න කෙනා මෙතන ඡේදන B මෙතන ඡේදන B dash. හරි අපෝනේ බලන්න. මොසුන්දරයි බලන්න. දැන් බලන්න හිතලා PB ලියා ගන්නවා. මම PB ලියා ගන්නවා CS. කොහොමද බලන්න? PB වල ලියනවා CS. කොහොමද ලියන්නේ? C දා ගන්න එක. එහෙනම් B ඡේදන C ධන PB ඡේදන C dash. හරිද? අලුතෙන් ගන්න කෙනා C dash. මොසුන්දරයි. එතකොට තමන්ට එකපාර යොදා ගැනීම හැකියාව අවබෝධයෙන් තියෙන්න ඕන. දැන් සාධනය කරන්න තියෙන්නේ. සාධනයට ආපුවාම සාධනයේදී ඒකේ පාවිච්චි කරන කුලක දෙක මෙන්න මේ දෙන මම මතක තියාගන්න සාධනයකට පාවිච්චි කරන කුලක මෙන්න මේ දෙක පාවිච්චි කරමු. මම දැන් අඳිනවා බලන්න මේ වෙබ් උපසටහනක A1යි A සහ B කුලක දෙකම අඳිනවා. A1යි B1. හරිද? දැන් බලන්න මට A ඡේදන B කියන කවුද දෙකටම පොදු ටික. කොහොම සුන්දරයි. ඔසාරයි. දැන් තියෙනවද? A ඡේදන B dash. මොකද A ඡේදන B dash කියන්නේ කාටද? A ඡේදන B dash. B dash කියන්නේ B රවුම නැතුව ඉතුරු ටික. ඡේදන B වෙච්චාම එන්නේ මෙන්න මේ ටික. A ට සහ B dash ට පොදු ටික. හරි. එහෙනම් මම ගත්තේ මෙන්න මේ කියන්නේ තියරි කියන්නේ තියෙන කුලක දෙකක් මම ගත්තේ. මතක තියාගන්න කුලක දෙක සාධනය කරන්න. ඒක මතක තියාගන්න කියන්නේ මෙයාව මේවා ගත්තේ. එතකොට A දෙනගේ ඡේදනය වාට පෙළලා මොකද්ද වෙන්නේ? කියන්නේ A ඡේදන B කියන කෙනාගේ A ඡේදන B dash කියන කෙනාගේ ඡේදනය මොකද වෙන්නේ? ඔව් අවිශුන්‍යයි. ඒ නිසා A ඡේදන B හා A ඡේදන B dash අන්වශයෙන් බහිෂ්කාරයි. කියන්නේ mutually exclusive unit. ඒකින්ද අපිට මේ දෙනගේ මේලේ ගති එකතු කරලා ලියා ගන්න පුළුවන්. අපි ඉස්සර ගන්නවා. එහෙනම් මේ දෙන්න අනුශය බහිෂ්කාර සිද්ධි දෙකක් මේ මේක මෙන්න. අපිට පුළුවන් බලන්න මේ දෙනගේ මේලේ ගන්න බලන්න. A ඡේදන B මෙන්න මේ ටික එනවා. මේලය A ඡේදන B dash. මෙන්න මේ ඩොට් ටික එනවා. මෙතන මේ දෙන එකතු කියන්නේ කවුද? A. දැන් දෙන්නගෙම ගන්නවා සම්භාවිතාව දෙක. දැන් මොකද වෙන්නේ? මේ දෙන්න බහිෂ්කාරකින්ද මේලේ ගති මට පොත් කරන්න පුළුවන්. කුලක දෙක වෙන වෙනම එකතුවක් හැටියට ලියා ගැනීමේ අයිතිය නැත්නම් හැකියාව මට තියෙනවා. මේ තීරණය සාධනයක් වලට අහලා තියෙනවා. අහන්න පුළුවන්. අතක තියාගන්න ඕන. මෙයා මූල එක තියෙන්නේ. එකපාරට දා ගන්න පුළුවන්. ඒක දැන් අපි තීරණය තුනක් පහු කරගෙන ආවා. තුනෙන් වැදගත්ම කෙනෙක් මෙයා. නේ? තුනෙන් වැදගත්ම කෙනෙක් මෙයා. මෙයාට මතක තියාගන්න ඕන. දැන් ඒකේ මතක තියාගන්න මේ කුලක දෙක ගන්න. ගාන දෙවිච්ච කුලක දෙකමයි. දෙවෙනි තීර කැලේ A1යි A dash එකයි. මේක ගත්තේ A ඡේදන B1යි A ඡේදන B dash එකයි. අර උත්තරේ තීර කැලේ තියෙන ඒවා තමයි වවුතන්නේ. වෘත්තේ පාවිච්චි කරන්නේ. දැන් එනවා හතරට බලන්න. හතර. ඒක තියෙන්නේ A මෙහෙලේ B. A මෙහෙලේ B. හරි. ඒකේ චුට්ටක් අපි වෙනස් දෙයක් ගන්න බලන්න මේ. මෙහෙම කියන්නේ. මම මෙහෙම ගන්නවා. AB වුම ඉන්නවා. මේ කොටක් වෙන මතක තියාගන්න යනවා. එතකොට මම දන්නවා මෙන්න මේ ටික කියන්නේ කවුද? මෙන්න මේ ටික කියන්නේ. මේ ටික කියන්නේ A ඡේදන B dash. A ට අයිති B dash ට අයිති. මේ රෝම කියන්නේ මෙන්න මේක කියන්නේ B. මම මේකෙදි පාවිච්චි කරන්නේ ඔය කුලක දෙක. ඒතර ඔය දෙන්න ඔයා මතක තියාගන්න ඉන්න ඕනවා වගේ. ඒතර මොකද වෙන්නේ? බලන්න ඔය දෙන්නගේ ඡේදනය මොකක්ද වෙන්නේ? A ඡේදන B dash වලයි B වලයි ඡේදනේ අභිශුන්‍යයි. ඡේදනේ අභිශුන්‍යයි. එතකොට මෙලක ඡේදන අභිශුන්‍යයි කියලා කියන්නේ මේ කුලක දෙක මොකද අනුවශයෙන් බහිෂ්කාරයි. mutually exclusive units. ඊට පස්සේ මම ගන්න මේ දෙන්නගේ මේලේ මොකක්ද දෙන්නේ?
බලන්න B කියන්නේ මේ රවුම A ඡේදන B dash කියන්නේ මේ ඩොට් ටික මේ දෙකෙන් මොකක්ද එන්නේ A මේලේ දැන් මම දෙකටම ගන්නවා සම්භාවිතාව PA ඡේදන B dash මේලේ B සමානයි PA මේලේ B දැන් මට පුළුවන් මේ දෙන බහිෂ්කාර සිද්ධියින්ද මේලගේ මේලේ ඓක්‍ය කෙරෙලියන් බලන්න මේ විදිහට ටේලකට එනවා දැන් ටිකෙන් ටික දැන් සතුටු වෙන්නේ බලන්න දැන් ඉන්නවා මෙයාව දාන්න පුළුවන් අපේ කලින් තීර කැලේ හරි මට බලන්න ළමයි බලන්න දැන් බලන්න ලියන්න බලන්න දැන් පොඩි වෙලාවක් කරන් බලන්න ඔහොම PA කියන්නේ කොහොමද කියලා දැන් මම මෙයාට ගණන දාන්න යන්නේ PA ඡේදන B dash එක ළමයට එකපාරම හිතෙන්ම මෙයාට මේ කුට්ටියට ගණන දාගන්න පුළුවන් නම් අපි කලින් සාධනය කරපු තීර කැලේ වඩාත් හොඳයි එහෙම නැත්නම් PA කියන්නේ කවුද මම මේකට දෙලකට දෙයක් කියන්නේ PA සමානයි P අලුතෙන් මම ගන්න කුලකේ P PA ඡේදන B දන PA ඡේදන B dash එහෙනම් මෙයා කියන්නේ මෙයා මෙහෙ පැත්තට ආපුවාම PA ඍණ PA ඡේදන B මේ තුන මෙතන. ඒතකොට එහෙනම් එයා වෙනුවට මට දැන් මේක වෙන්න දෙන්නේ නැහැ. මොකද එතකොට PA ඍණ PA ඡේදන B ධන P B එහෙනම් ඊළඟ පියවර පොඩක් පියවර 4 ලියන්න PA ධන PB ඍණ P A ඡේදන B සමානයි PA මේලේ. එතකොට මේ තීර කැලේ පොඩි කාලේ සාධනයක් කරනවා. සාධනය කරන එකත් දැනන් ඉන්නවා. දැන් සාධනය කිරීම මම තියා ගන්න ඕන. ඒකෙදි ගත්තේ කොළක දෙක මේක මේක. එතකොට දැන් තීර කැලේ හතරක් ගියා. හතරට ගත්ත කුලක හතර මතක තියාගන්න ඉන්න වෙනවා. මුලතන අභිසුණු කුලකයයි මේ දේවකාශය. දෙවෙනි කෙනාට ඒකයි ඩෑෂ් එකයි. නේ? තුන්වෙනි කෙනාට A ඡේදන B එකයි A ඡේදන B dash එක. දැන් මේකට ආපුවාම මේ A ඡේදන B dash එකයි B row. ඒතර ඒවා සාධනය කරලා අවදින් වෙන තමයි මතකේ ඒවා තියෙන්න අවශ්‍ය වෙනවා. දැන් පහට පස්සේ දැන් බලන්න දැන් අපි අන්තිම යුක්තයන්නේ දැන් 12 වසරේ නිවාරයට තියෙන කොටස අන්තිමට කියන්නේ. හරි බලන්න A මේලේ මේ A උපකුලකය කියනවා B වල. මේක තේරුම්ගන්න මේ අසමානතාවය නෙමෙයි තියෙන්නේ මේ යෝගුරු පෙරලාව එකේ තියෙන්නේ. මේකෙන් කියන්නේ B කියන කෙනාගේ උපකුලකයක්. ඒ කියන්නේ B ඇතුලේ තමයි A ඉපරන්නේ. B ඇතුලේ තමයි B ලොකු කටයලා තියෙන බීට. A ඉන්නේ ඇතුලේ. ඕක බලන්න. මේ සිද්ධිය කියන්නේ මෙහෙම නම් මොකද වෙනවා කියන්නේ? PA වල සම්භාවිතාවයට වඩා PB සම්භාවිතාව විශාලයි. කාරණේ ඉතින් අට වැඩි කුලක සම්භාවිතාව වැඩි. දැන් නෝ සාධනෙට බලන්න. මම මේ වැඩ කරන්නේ. මේ තියෙන ඒ කුල මේ ඩොට් දාලා තියෙන ටික බලන්න ළමයි විතර ලියන්න බලන්න. නොලිය ඉන්න එපා කල්පනා කරන්න එපා මම නිකන් බලන්න ඉන්නවා. එහෙමත් තියෙනවා ළමයි නේද? බලන්න ඩොට් දාලා තියෙන කුල. මොකද වෙන්නේ? A ටයි වෙන්න බෑ B ටයි වෙන්න. A ටයි වෙන්න බෑ එහෙනම් A dash. ඡේදන B. මම එහෙනම් මේ වැඩ කරගන්නවා. බලන්න A dash ඡේදන B වලයි ඡේදන A වල ඔය ඡේදන A ගන්න. A dash ඡේදන B ඡේදන A. එතකොට මේ දෙන ඡේදනය මොකක්ද? මේ කුලකේ මේකේ. මේ කියන්නේ ඩොට් දාලා තියෙන ටිකෙන් සහ මේ එක ගහලා තියෙන A කියන කුලකේ ඡේදනය කියන්නේ අපි ශුන්‍ය කවුවත් නැහැ. empty set එක. එහෙනම් මොකද වෙන්නේ? එන්න අනවශ්‍ය බහිෂ්කාරය. අපි දැන් පුළුවන් මේ දෙන්නගේ මම ගන්නවා ඒ කුලක දෙකම ගන්නවා මේලේ. මොකද වෙන්නේ? මේ ඩොට් එක මේකේ නිරි ටික ඔය දෙන්නගේ මේලේ කියන්නේ සම්පූර්ණ B කියන එක. සම්පූර්ණ B. එහෙනම් ඉස්සෙල්ලා විදියටම මම මේ දෙපැත්තම ගන්නවා සම්භාවිතාව. එහෙනම් අපිට පුළුවන් දෙන්න අනවශ්‍ය බහිෂ්කාරකින්ද මේ මේලේ මට පුළුවන් එකතුවක් හැටියට වෙන වෙනම දාලා ලියන්න. බලන්න. P සමානයි. දැන් මෙයාම උත්තර කරගන්නවා. P A dash ඡේදන B සමානයි PB ඍණ PA ඇතුළත. දැන් උත්තර.
මම මෙතනින් පටන් ගන්නම් ඒක ටික. ඔයාලා දන්නවා ඕනෑම සම්භාවිතාවක් මොකද නේ ධන වීම ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ අපිට ලියන්න පුළුවන් මේ a' ඡේදන b වල සම්භාවිතාව මොකද නේ විශාලව සමානයි පිටු. එහෙනම් අර pb ඍණ pa කියන කැලල මොකද වෙන්නේ? මේ විශාලව සමානයි බිඳුව. එහෙනම් pb විශාලව සමානයි pa බලන්න. ඉතරේ ලස්සන දෙනවා. ඒ තමයි මේක සාධනය කිරීම මතක තියාගන්න ඕන. මේවා කරන්නේ නැහැ. ඒතර මොන මූල තීරි කැලි පහ. මේ දැන් ආයෙ මතක් කරලා බලන්න හිමාට පාඩුව ගන්නේ නේ. තමන් මොන දැන් හිමාට පාඩුව මතක් කරන්න. මුලක් දිනන සාධනය කරගත්ත එක ආවද? අபிශුන්න කුලකයයි නේදී අවකාශ. දෙවෙනි කෙනාට ගත්තේ කවුද? තිබිච්ච දෙන්නම. ඒ ආයෙ ඩෑෂ් මතක තියාගන්න කියන්නේ. තුන් කෙනාට ගත්තේ කවුද? A ඡේදන B. A ඡේදන B ඩෑෂ්. මේක මේ පැත්තට B A සාධනය කරන්න මෙහෙම ගත්තේ. ඊට පස්සේ හතරේ කෙනාට ආපුවා. ඒකේ ගත්තේ බලන්න අර PA ඡේදන B dash සහ B කියන කෙනා. ඒතර පහට ආපුවා මේකේ මෙන්න මේ දෙන්න. මේක විශේෂ සිද්ධියක් වුණා ඔපකුලකයක් වුණා. ඒ කියන්නේ ඒ කෙනෙක් කුලක දෙන්නේ මේකේ. ඒතර එතකොට ඔය තීටි කැලි පහ සාධනය කරන්න අහන්න පුළුවන්. ඒතර ඒක මතක තියාගන්න ඕනේ ඒකවල සාධනය කරන දේ නේ. දැන් ඉතින් හයවෙනි කෙනෙක් මම ඔකටම දාලා දීලා තියෙනවා. එතකොට ওই කෙනාගේ දිගෑරීම වල මතක තියාගන්න ඕනේ එකමකාර සාධන කරලා පෙන්නන්න. දැන් බලන්නකෝ මතක තියාගන්න ඕනේ කියලා මොකක්ද තියෙන්නේ? A මේලේ C. ඔක දිගෑරීම මොකද වෙන්නේ? මේ මතක තියාගන්න මේ බලන්න. PA ධන PB ධන PC. හරිද? A මේලේ B මේලේ C හින්දා වෙන වෙන කට්ටිය එකතු වෙලා වෙන වෙනම කට්ටිය එකතු වෙලා ඉරුවා. දැන් අඩු කරනවා දෙන්නගේ ඡේදනය. ඔන්න අඩු කරන්න පටන් ගන්නවා. මොකද අඩු වෙන්නේ? P A ඡේදන B අඩු කරනවා P B A ඡේදන C ඍණ P B ඡේදන C දෙන්නගේ ඡේදන අඩු කරුවා. තුන් දෙනාගේ ඡේදනය අඩු කරන්නේ එකතු කරනවා. මොකද කරන්නේ? ඊට පස්සේ එකතු කරනවා තුන් දෙනාගේම ඡේදන. බොහොසාරනේ. A මේලේ B මේලේ C තියෙනවා නම් PA දැන් PB දැන් PC දෙන්නගේ ඡේදන ටික අඩු කරුවා. ආපහු තුන් දෙනාගේ ඡේදන එකතු කරුවා. හරි. සාධනයේ පැත්තට චුට්ටක් අපි යමු. සාධනයේ පැත්තට බලන්න. මම පටන් ගන්නවා මෙන්න මෙහෙම. මෙහෙමද තියෙන්නේ. A මේලේ B මේලේ C නේ. හරි. පටන් ගන්නවා. මෙයාව මල් ලියනවා. මෙයාගේ ඉස්සරහට දාගන්න මෙතන. මම මේක වෙනව ගන්නවා. A මේලේ B මේලේ C. අපි මොකලෙන් උනාර මේ අත කියන්නේ මොකද න්‍යායය? බලන්න. මොකද න්‍යායය? අපි ඉගෙන ගත්ත සංඝටන න්‍යායය. මේව තියෙන එක මම ලියන්න ඕන. දැන් A මේලේ B ප්‍රමේය. PA ධන PB ඍණ PA ඡේදන B නේ වගේ. මේ ඉන්නේ කෙනෙක් මේ ඉන්නේ පොළක. කියන්නේ කවුද? P A මේලේ B ධන PC ඍණ P A මේලේ B ඡේදන C. දැන් ඔයාලා මෙතන ඉස්සරහට සාධනය කිරීම තනියම කරන් යන්න. වීඩියෝ කොහොම වුණා අත්තර ඉවර වෙලා සාධනය කිරීම තනියම කරන් යන්න. නිකන් බලන්න ඉන්න එපා. චිත්‍රපටි බලනවා වගේ නේද? අමයි කාටුන් බලනවා වගේ නේද? තේපු බිබි මේවා බලනවත් දන්නේ නැහැ. බැරි එහෙම කරන්න එපා. ඒ අපරාධ ජාතික අපරාධ තනියට වැටෙනවා. මොකද මේ වෙලාවේ තත්ත්වයට එක්කලා මේ ඔය හේතු වෙන්න පුළුවන් ඔයාලා හිසවීම. ඒ නිසා හරි බලන්න ඕන පිළිවෙලට. කාටුන් බලනවා වගේ බලන්න. දැන් බලන්න හදාගෙන යන්න ඕන. මේකේ අර A මේලේ B වගේ ප්‍රමේය දාගන්න. මෙයා A වගේ මේක P වගේ. දැන් P A මේලේ B කොහොම වෙනව බලන්න. කොමාව. දැන් මෙතන ආයෙ පාවිච්චි කරන මොකද්ද? වරහණක් ඉවත් කිරීම පිළිබඳ නීතිය. දැන් බලන්න මතකද කියලා අර තීරි පොතට යන්නේ නැතුව බලන්න එකපාර දාගන්න පුළුවන්ද කියලා. මම වර්ණ ඉවත් කරනවා බලන්න. මොකක්ද වෙන්නේ? P A මේලේ A ඡේදනයේ C මේලේ B ඡේදනයේ C. එතකොට P A මේලේ B ධන PC අපිට දැන් මෙතන පාවිච්චි කරන්න පුළුවන් මේ ආයේ මේ කැල් එක්කෙනෙක් කියලා ගත්තාම මෙයා A මෙයා B වගේ A මේලේ B වගේ. එතකොට ආයේ මොකද වෙන්නේ? මෙතන මට වරණක් දා ගන්නවා මෙතන. P
A ඡේදන C ධන P B ඡේදන C. මෙතන අඩු කරන්න ඕන මේ දෙන්නගෙම ඡේදනයක්. ඒ කියන්නේ P A ඡේදන C ඡේදන B ඡේදන C. එතකොට මෙන්න මේ විදිහටයි කරන්නේ. හරි මම දැන් කියන මේ ටික කොට මෙහෙට දාලා එතකොට දැන් ඔයාලට තේරෙනවා මෙයා දිගෑරියාම PA මෙලකින් තියෙන්නේ. ඒ කියන්නේ PA මෙතෙන් එනවා PB ඍණ P A ඡේදන B ධන PC වෙනවා. මෙතන මේ අනුමුණච්චාම ඍණ P A ඡේදන C මේ අනුමුණච්චාම ඍණ P B ඡේදන C. දැන් බලන්න අපිට එන කට්ටිය PA PB PC වල තියෙනවා ඡේදන තුනක් අඩු වෙලා තියෙනවා. දැන් බලන්න මෙතන මේ A ඡේදන C ඡේදන B ඡේදන C. අපි මෙතන ලියන්න මේවා තියෙන A ඡේදන C ඡේදන B ඡේදන C මෙහෙම තියෙනවා. එතන අපිට මේ කොහොමද ලියන්න පුළුවන්? මම මෙතන මේ චූටි දේ මෙතන පොඩ්ඩක් වෙනම හදන්න. මේක මට ලියන්න පුළුවන් A ඡේදන B ඡේදන C කියලා. එතන මම මෙන්න මේ ඇතුළු කැලේ මොකද මේ සේරම ඡේදනයනේ තියෙන්නේ. ඇතුළු කැලේ මම දා ගන්නවා. එතකොට මේ ඍණයි මේ ඍණ ලකුණ මේ සේරට පොදිනේ මේ මේක දිගහැරීමනේ වරට ඇතුළේ තියෙන්නේ. ඍණයි දාන වෙලා දාන P A ඡේදන B ඡේදන C. ඒක විදිහට සාධනය කරගන්න පුළුවන්. දුර මේ එකපාර දාගෙන මතක තියාගන්න. තුන් දෙනෙක්ගේ මේලේ ගත්තාම PA ධන PB ධන PC ඡේදන දෙක අඩු වුණා. තුනේ ඡේදනය එකතු වුණා. නේ? හරි. එතකොට දැන් මේ වෙනකොට අපි තියරි ඉගෙනගෙන තියෙනවා 13 වසරේ දෙවෙනි වාරයට අදාළව තියෙන තියරි. ඒක සම්භාවිතව තව දැන් මම ඔයාලට දාලා දෙන නෝට් එකේ තව තියරි කොටසක් තියෙනවා. දැන් උදේ මම දැන් සම්භාවිත පාඩම උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ මේ දක්වා කොටස කරලා ඒකට අදාළව විභාගන් ටික සාකච්ඡා කරලා ඊට පස්සේ තව වීඩියෝ එකකින් සම්බන්ධ ඉතුරු ටික සාකච්ඡා කරලා ඒකට අදාළ විභාගයක් හදන්න. දැන් මේ දක්වා සාකච්ඡා කරලා තියෙන කොටසෙන් ගණන් හදන්න විභාග රචනා ප්‍රශ්න ටිකක් අඩුයි. සීමිත ප්‍රමාණයක් තියෙනවා කරන්න. ඊට පස්සේ කෙටි ප්‍රශ්න නම් තියෙන වගේ බහුතරයක් මේවත් එක්කලා මේ තීරීත් එක්කලා කරගන්න පුළුවන්. එතකොට දැන් අපි බලමු විභාග ප්‍රශ්න වලට ගිහිල්ලා ඉවරලා කෙටි ප්‍රශ්න වලට රචනා ප්‍රශ්න එකට දෙකට ගිහිල්ලා කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි. එතකොට දැන් ඊට අමතරව කියවුවොත් තව මේක අර අපි කතා කරපු අර මේ කුලක දෙක නැත්නම් සිටි දෙක මොනවද දෙන්නගේ ඉන්ඩිපෙන්ඩන්ට් නම් ඒ කියන්නේ ස්වායක්ත නම් අර PA ඡේදන B සමානයි PA PB කොහොම ලියාගන්න තියෙන්නේ නේද? ලියාගන්න පුළුවන් කියලා. එතකොට මේ කියන්නේ තවත් පොඩ්ඩක් තීර ටිකක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒව මම සම්භාවිතව අවසානම කැලේ දාලා තමයි සාකච්ඡා කරන්න. මම කිව්වේ දැන් නවර ළමයින්ට හිතන පුළුවන් රිවිෂන් කරන ළමයින්ට තව කැලලක් තිබුණා නේ මෙතන කියලා ඒක තියෙනවා. මොකද AB දෙන ස්වායක්ත නම් A dash සහ B ස්වායක්තයි B සහ A dash ස්වායක්තයි එතකොට සහ A dash B dash ස්වායක්තයි අපිට සාධනය කිරීම මම අවසානටම කැලේට එක දාලා තියෙනවා. එතකොට දැන් අපි බලමු මේ ඉගෙන ගත්ත දේවල් වලින් විභාග ගැටළු කීපයක් ඉස්සරහට සාමාන්‍ය ගැටළු ගැන සාකච්ඡා කරලා ඊට පස්සේ විභාගයක් වලට එන්න බලමු. එතකොට දැන් බලන්න සම්බන්ධ කරන දේවල් වල වැදගත් දේවල් ඉගෙන ගත්තා අර න්‍යායයන් ටික. විශේෂයෙන්ම මෝගන් න්‍යායයි විකටන න්‍යායයි. නේ? වරහණක් වත් කිරීම පිළිබඳ න්‍යායයි බේෂයකට ගන්න න්‍යාය. ඊට පස්සේ වැදගත් අර්ධකීප ඉගෙන ගත්තා. සම්භව්‍ය සිද්ධි, අනවශ්‍ය බහිෂ්කාර සිද්ධි, ස්වායක්ත සිද්ධි, නිර්වශේෂ සිද්ධි. ඊට පස්සේ අර ප්‍රමේයන් 6ක් ඉගෙන ගත්තා අපි දැන් සාධනය කරපුවා ටික. එතකොට ඒකේ සාධනය කිරීම 5ක මූල ධර්ම වලින් ගියා. අයින් එක ගණන් මේ A මෙලේ B මෙලේ C කියන එක නම් ඒව සාධනය කරන්න පුළුවන්. එතකොට වැදගත්ම දේවල් වල ඉගෙන ගත්තා ඒව ටික. එතකොට තමන් මේ ලියාගත්තු නෝට් එක තමන් කියන්නේ මේවා ටික අනිවාර්යයෙන්ම ඔයාලා මේක දිහාලා ෆොටෝපියක් ගහ ගන්නවත් නිකන් ලැප් එකේ තියාගන්න ෆෝන් එකේ තියාගන්නත් එපා. අනිවාර්යයෙන් මේක ඔයාලා ඉතින් ලියවෙන්න ඕන. ලියවිලා තමයි මේවා ඉස්සරහට කරගෙන යන්න ඕන.